I warmly welcome you. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට මා විසින් ක්‍රියාත්මක කරන ඉංග්‍රීසි පාඩම් මාලාවේ 3 වෙනි අදියර සමග. එක අදියරකින් අපි ස්පෝකන් ඉංග්ලිෂ් දන්න සිංහලෙන් ඔබට කියලා දෙනවා. ඒ වගේම දෙවැනි අදියරේදී අපි ඔබ සමග කතා කරනවා ස්පෝකන් ඉංග්ලිෂ් පැටර්න්ස් පිළිබඳව. ඒ වගේම අද සිට මා මේ දියත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබ බලා සිටි එම පාඩම් මාලාව ස්කූල් ඉංග්‍රීසි පාඩම් මාලාව. පාසල් වයසේ සියලුම දරුවන්ට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන්ට ඉතාමත්ම අවශ්‍ය වෙන පාඩම් ගණනාවක් අපි මේ පාඩම් මාලාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ තවමත් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබට යටින් ගිහිල්ලා subscribe click කරලා ඒ වගේම bell icon එක click කරලා ඔබේ මේ පාඩම් මාලාව ඔබ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ වගේම අපේ වීඩියෝස් පිළිබඳව කතා කරන්න කමෙන්ට් කරන්න ඔබට පුළුවන්. ඒ වගේම මගේ රසික ජයසේකර RJ Facebook account එක හරහා සහ ජයමග කාන්තරේ Facebook page එක හරහා ඔබට අදහස් දැක්වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව ඔබේ අනිත් යාළුවන්ට දැන ගැනීම සඳහා ෂෙයා කරලා ඔවුන්වත් මේ පාඩමෙන් දැනුවත් කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් අපි අද අපේ ස්කූල් ඉංග්‍රීසි පාඩම් මාලාවේ පළමුවෙනි පාඩම ආරම්භ කරමු. අපේ පළවෙනි පාඩම වන්නේ personal notes. පෞද්ගලික කෙටි සටහන් ලිවීම. පෞද්ගලික කෙටි සටහන්. ඉතාමත්ම වැදගත් පාඩමක්. විශේෂයෙන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා සිසුන් හැම කෙනෙකුටම ඉතාමත්ම වැදගත් පාඩමක් තමයි personal notes කියලා කියන්නේ. අපි මුලින්ම බලමු personal note එකක් අපි ලියද්දී මොකද්ද අපි අනුගමනය කළ යුතු format එක කියලා. personal note එකක් ලියද්දී අපි අනුගමනය කළ යුතු format එක තමයි බලන්න මම පසුපස බෝඩ් එකේ මේ මම කතා කරන හැම දෙයක්ම ඔබට සටහන් කර දෙමිනවා. ඔබට මාගේ මේ කතාවත් සමගින් මේ බෝඩ් එක දිහා බලාගෙන මේ හැම දෙයක් ගැනම අවබෝධය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් personal note එකක් අපි ලියන්න ඕන කොහොමද? මුලින්ම අපි salutation එක ලියන්න ඕන. salutation කියලා කියන්නේ මොකක්ද? salutation ආමන්ත්‍රණය. කාටද අපි note එක ලියන්නේ කියන එක අපි එතෙන්දි කියනවා. කාටද note එක ලියන්නේ? යාළුවෙක්ට ලියනවා නම් යාළුවගේ නම. ඔබට dear කියලා සඳහන් කරන්න පුළුවන්. dear රවි, dear කමල්, dear මාලා ආදී වශයෙන්. ඒ නැත්තම් යාළුවගේ නම තිබ්බනම් ඒ හොඳටම ඇති. යාළුවගේ නම ලිව කමාවක් දැම්මා. salutation එක ඒතකොට සම්පූර්ණ වෙනවා. ඊළඟට අපි ලියන්න ඕන message එක. message එක කියන්නේ මේ note එකේදී අපි කියන්න බලාපොරොත්තු වෙන පණිවිඩය මොකක්ද කියන එක. ඒ පණිවිඩය අපි ලියන්නේ අපිට ලබා දෙන ප්‍රශ්නයට අනුකූලව. අපි මේ ප්‍රශ්න පිළිබඳව අද සාකච්ඡා කරනවා. මම එතකොට කියන්නම් මොන ආකාරයකද මැසේජ් එක මෙන්දි ලියන්න ඕන කියන එක. ඊළඟට අපි සිග්නේචර් එක තියෙනවා. සිග්නේචර් කියන්නේ වගේ අස්සනක වගේ නම ලියලා ඔයාලට මේක අවසන් කරන්න පුළුවන්. නෝට් එක අවසන් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද නෝට් එකක් ලියන්නේ. කොහොමද නෝට් එකක් ලියන්නේ කියන එකේ අවබෝධය අපි ගමු. ඒ සඳහා මම ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න මම ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. You are absent to school and cannot attend for English Day drama practices today. ඔයාට ඉස්කෝලේට absent වෙනවා. ඔයාට යන්න බැරි වෙනවා drama practices වලට. අද drama practices වලට ඔයාට යන්න බැ. මොකද හේතුව? ඔයා ඉස්කෝලේට absent වෙලා තියෙන නිසා. Write a note to your friend. කියනවා ඔයාට write a note to your friend. ඔයාගේ යාළුවට note එකක් ලියන්න. Use about 50 words. වචන 50 පමණ භාවිතා කරන්න මේ ඔබ ලියන note එකේදී. ඔබට ප්‍රශ්නේ පැහැදිලි කියලා මම හිතනවා. ඊළඟට මේ යටින් දීලා තියෙනවා මෙන්න මෙහෙම. මේ note එකේ ලියන්න ඕන ඔයා කරුණු මොනවද කියන එක යටින් කියනවා. Explain the reason. Explain විස්තර කරන්න. Explain the reason. Reason එක විස්තර කරන්න. මේ ඔයා absent වෙන්න හේතුව මොකක්ද? නැත්නම් grammar practices වලට එන්නේ නැති හේතුව මොකක්ද කියන එක යටින් කියන්න කියලා කියනවා. ඊළඟට කියනවා
explain the need to rest at home. Explain the need to rest at home. need කියන්නේ අවශ්‍යතාවය. අවශ්‍යතාවය විස්තර කරන්න rest කරන්න හේතුව මොකක්ද කියන්නේ? ඔයාගේ ගෙදර rest කරනවා ඊට අවශ්‍යතාවය මොකක්ද කියලා කියන්නේ. Ask him her to tell the teacher and friends. Ask him her. ඔහුට හොයාට කියන්න to tell the teacher. ගුරුවරයාටයි friends ලටයි යාළුවන්ටයි මෙයා එන්නේ ඇයි මේ එන්නේ නැත්තේ කියලා ඒ හේතුව කියන්න කියලා කියනවා. ඊළඟට ask him her to send his her note. ඔහුට හොයාට කියන්න ඔහුගේ හොයාගේ සටහන් ටික ඔබට එවන්න කියලා. ඔන්න ප්‍රශ්න. එහෙනම් අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕන කොහොමද? මේ ප්‍රශ්නේ උත්තරේ ලියන්න සාකච්ඡා කිරීමට පෙර අපි බලමු මෙවැනි ප්‍රශ්නයකදී ඔබ O level සිසුවෙක් නම් අප සාමාන්‍ය පෙළ හදාගන්න සිසුවෙක් නම් ඔබේ ප්‍රශ්න පත්‍රයේදී මෙවැනි ප්‍රශ්නයකට ලකුණු දෙන්නේ කොහොමද? මාකින් ස්කීම් එක මොන ආකාරයෙන්ද කියලා බලමු. මේ මාකින් ස්කීම් එක ලැබෙන්නේ content මම මේ සඳහන් කරලා තියෙන content අන්තර්ගතය නැත්නම් අඩංගු දෙය සඳහා ලකුණු දෙකක් ලැබෙනවා. ඒ වගේම language භාෂාව සඳහා ලකුණු තුනක් ලැබෙනවා. content අඩංගු දෙය සඳහා ලකුණු දෙකයි, language භාෂාව සඳහා ලකුණු තුනයි. මේ ප්‍රශ්නයේදී ඔබට හිමි වෙනවා. එහෙනම් අපි මේ ලකුණු ලබා ගැනීම සඳහා අපි මොන වගේ විදිහටද අපේ ප්‍රශ්නයට උත්තර ලියන්න ඕන? මම මුලින්ම කියන්නම් මේ content සඳහා ලකුණු ලබා දෙන ආකාරය. content කියන්නේ අන්තර්ගතයේ හෙවත් අඩංගු දෙය. අඩංගු දෙය සඳහා ලකුණු ලබා දෙන්නේ කොහොමද? මේ සම්පූර්ණ ලකුණු දෙකම ඔබට හිමි වෙනවා. All points are included and of required length. All points are included. සියලුම කරුණු අඩංගු වෙනවා. ඔබ ලියන උත්තරේ සියලුම කරුණු අඩංගු වෙනවා. ඒ කියන්නේ අර පහලින් කිව්වේ කරුණු ටිකක් මේකට හේතුව කියන්න ගුරුවරයාටයි යාළුවන්ටයි ෆ්‍රෙන්ඩ්ස්ලටයි ටීචර්ටයි කියන්න. ඒ වගේම යාළුවා ඔබගේ නෝට් ටික එවන්න කියලා කිව්වේ. අන්න ඒ විස්තරය දෙන එකට තමයි අපි මේ කන්ටෙන්ට් මේ අඩංගු දේ අන්තර්ගතයේ මේ සියලුම දේවල් දෙනවා කියලා කියන්නේ. සම්පූර්ණ ලකුණු දෙකම ගන්න පුළුවන් ඔබට ඔන්න ඔය දේ දෙනවා. ඔය සම්පූර්ණ යාලා ඉල්ලලා තියෙන කරුණු ටික දෙනවනම් ඒ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. ඒ නැත්නම් ඔබට එක ලකුණක් ලබා ගන්න පුළුවන් ලකුණු එකයි ලැබෙන්නේ most of the points included. අවශ්‍ය කරුණු බොහෝ ප්‍රමාණයක් අඩංගු. මේ කියන්නේ මෙහෙන් කීපයක් කරුණු ටික මිස් වෙලා තියෙනවා. එහෙම වුණොත් ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ එක ලකුණක් පමණයි. ඒ වගේම question copied නම් ප්‍රශ්නේ ඒ විදිහටම ලියලා නම් ප්‍රශ්නෙම ලියලා ආපහු එහෙනම් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ වගේම totally relevant. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සුදුසු නැහැ මේ උත්තරේ සම්පූර්ණයෙන්ම නුසුදුසු උත්තරයක් නම් ඔබට ඒ ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ මතක තබා ගත යුතු කරුණක් තියෙනවා. content කියන්නේ අන්තර්ගතය නැත්නම් අඩංගු දෙය. එතකොට ඔබ මතක තියාගන්න ඕන එයාලා ඉල්ලන ප්‍රශ්නෙට එයාලා ඉල්ලන කරුණු ටිකට අපේ උත්තරේ ගොඩනගා ගන්න. මතක තියාගන්න සමහර සෙසුන් ඉන්නවා ඔන්න නෝට් එක ලියන්න කිව්වහම නෝටිස් එකක් ලියලා එන්නේ. එතකොට නෝට් එක ලියලා නෝටිස් එක ඉල්ලන්නේ වාගේ නෝටිස් එකක් ලියලාවත් ඔබට ලකුණු ලැබෙනවද? නැහැ. කොච්චර හොඳට භාෂා හැකියාවෙන් හොඳම අත්අකුරෙන් ඉතාමත්ම හොඳට ව්‍යාකරණානුකූලව ලියලා තිබ්බත් ඔබට කිසිදු ලකුණක් ලැබෙන්නේ නැහැ. මොකද කන්ටෙන්ට් එකට නැත්නම් අන්තර්ගතයට හානි වන නිසා. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ප්‍රශ්නේ හොඳට කියවලා ක්වෙස්චන් එක හොඳට කියවලා මේ සඳහා උත්තරේ ලියන්න. ඊළඟට අපි බලමු ලකුණු තුනක් ඔබට ලබාගත හැකි ලැන්ග්වේජ් සඳහා. ලැන්ග්වේජ් කියන්නේ භාෂාව. භාෂාව කොහොමද ඔබ හසුරුවන්න ඕන ලකුණු තුනම ලබා ගන්න. ලකුණු තුනම ලබා ගන්න almost no errors, well connected sentences, correct spelling and punctuation ඔබේ තිබෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? almost no errors. කිසිදු වරදක් තියෙන්න බෑ. නිවැරදි අක්ෂර වින්‍යාසය තියෙන්න ඕන. විරාම ලක්ෂණ
comma full stop question mark ඒවා හරියටම තියෙන්න ඕන. ඒ වගේම හොඳින් සම්බන්ධ වූ වාක්‍ය තියෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි ඔබට ලැන්ග්වේජ් වල සම්පූර්ණ ලකුණු 3ම ලබා ගැනීම හැකියාව තිබෙන්නේ. ඒ නැත්නම් ඔබට ලකුණු 2යි ලබා ගන්න පුළුවන් වෙන්නේ. Few errors, well connected sentences, few errors in spelling and punctuation. අක්ෂර වින්‍යාසය සහ විරාම ලක්ෂණවල වාගේ අඩුපාඩුකම් තියෙනවා. හැබැයි හොඳට සම්බන්ධ කරලා sentences ටික ලියලා තියෙනවා නම් ඔයාලට ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. ලකුණු 3ම ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට 1 ලකුණක් ලබා ගන්න පුළුවන් only a few correct sentences. නිවැරදි වාක්‍ය කිහිපයක් පමණයි නම් ඔබගේ උත්තරේ අඩංගු වෙන්නේ. එතකොට ඔබට ලබාගත හැකි වන්නේ 1 ලකුණක් පමණක් බව මතක තියාගන්න. ඒ වගේම හොඳටම මතක තියාගන්න මේකේ මාකින් ස්කීම් එකේ තියෙනවා please pay attention to the length of the answer in awarding marks කියලා තියෙනවා. ඒ නිසා length එක උත්තරේ length එක කොච්චරද වචන 50 දෙනවා නම් අඩුම වචන 45කටවත් වැඩි ලියලා තිබුණොත් තමයි ඔබට content සඳහා ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ කියන එකත් මතක තියාගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ කරුණ. If 0 marks are awarded to the content, do not award marks for language. මතක තියාගන්න. ලකුණු බිඳුවයි නම් content එකට අන්තර්ගතයට මම අර ඉස්සෙල්ලා කිව්වේ note එක අහන්නේ notice එක ලියලා තියෙන්නේ. එතකොට දකුණු දෙන්න පුළුවන්ද? බෑ. content බිඳුවයි නම් language එක කොච්චර හොඳට ලියලා තිබුණත් වැඩක් නැහැ. කිසිදු ලකුණක් නොලැබෙන බව මතක තියාගන්න. එහෙනම් ඔන්න අපි කිව්වා ඔබ OL සිසුවෙක් නම් නැත්නම් අපසාපෙළ ලියන සිසුවෙක් නම් මෙම නෝට් එකක් ලියීමේදී මොන ආකාරයකටද ලකුණු දෙන්නේ කියන එක මම මේ මොහොතේදී ඔබට කිව්වා. එහෙනම් අපි අපි ඉස්සරලා කියපු ප්‍රශ්නෙට ගිහිල්ලා ඒකට උත්තරේ ලියන්නේ කොයි ආකාරයකද කියන එක අපි බලමු සාකච්ඡා කරමු. මතකද ප්‍රශ්නේ? You are absent to school and cannot attend for English day grammar practices today. Write a note to your friend. Use about 50 words. වචන 50ක් පාවිච්චි කරන්න තියෙන්නේ. ඔයා ඉස්කෝලේට ගිහිල්ලානේ English day grammar practices වලට යන්න විදිහක් නැහැ. ඔයාගේ යාළුවට ඒක කියලා නෝට් එකක් ලියන්න. ලියන්න ඕන කරුණු ටික අන්තර්ගත කරන්න ඕන. අපි අර ඉස්සෙල්ලා කිව්ව content එකේ තියෙන ඕන කරුණු ටික තමයි explain the reason හේතුව සඳහන් කරන්න. explain the need to rest at home. ගෙදර rest කරන්න ඕන කියලා කියන්න. ask him to tell the teacher and friends. teacher තයි friends තයි මේ ගැන කියන්න කියලා කියනවා. ඒ වගේම ask him to send her notes. ඔයාගේ notes ටික ඔයා ගියන absent නිසා notes ටික එවන්න කියලා කියනවා. එහෙනම් අපි බලමු මොන ආකාරයකද මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කියලා. මම කියන්නේ මෙන්න මේ ආකාරයට. ඔබට පුළුවන් මේ ප්‍රශ්නේ තියෙන විදිහට ප්‍රශ්නේ කරුණු ටික හොඳට අධ්‍යයනය කරලා අන්නේ ප්‍රශ්නේ කරුණු ටික අරන් ඒ ටිකට හොඳට උත්තර දෙන්න. එකින් එකට හරිද හරි කමන්නේ ආන්සර් එක දෙන්න. එතකොට ඔබට ලකුණු ලබා ගැනීමේ පහසුව තියෙනවා. බලන්න මුලින්ම අපි කරන්න ඕන මම ඉස්සෙල්ලා කිව්වා මොකද්ද කරන්න ඕන? salutation එක ලියන්න. යාළුවාටනේ ලියන්න තියෙන්නේ. write a note to your friend කියලා කිව්වනේ. එහෙනම් ඒකේ දාන්න friend ගේ නම dear කියලා දැම්මේ නැතත් කමන්නේ. දැම්මත් කමන්නේ. ඒක ගැටලුවක් නැහැ කිසිම. මං කියන්නේ යාළුවගේ නම විතරක් ලියන්න. යාළුවගේ නම ලියලා කමා එකක් තියන්න මතක තියාගන්න. යාළුවගේ නම ලිව්වා කමා එකක් තිබ්බා. රවි කියලා කියමු. කම නැත්නම් මාලා කම. ඒ විදිහට තිබ්බා. ඊළඟට අපි ප්‍රශ්නෙට ගිහිල්ලා බලමු කොහොමද ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ. You are absent to school. අන්න අපිට කියන්න පුළුවන් I am absent to school. You are absent to school කියලා තියෙන්නේ. අපිට ඒක ඒ විදිහටම ලියන්න පුළුවන් ගැටලුවක් නෑ. I am absent to school. I am absent to school today. කියන්න පුළුවන්. I am absent to school today. පොඩ්ඩක් වෙනස් කරලා කිව්වට කමන්නේ. question එකේ තියෙන විදිහටම කියන්නේ නැතුව. අර paraphrasing කියන එක අපි කියන්නේ අර එයාලා කියන එක කියපු විදිහටම කියන්නේ නැතුව වෙන ආකාරයකට චුට්ටක් වෙනස් කරලා කිව්වට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. I am absent to school and cannot attend for English day drama practices today කියලා කිව්වනම් හරි. අපිට උතෙන්දී හැබැයි මේ ප්‍රශ්නේම තියෙනවානේ cannot attend කියන එක
ඒ නිසා අපිට චුට්ටක් වෙනස් කරන්න පුළුවන්. I am unable to attend. I am unable to attend for English day drama practices today. පැහැදිලිද මම කියපුවේ? I am absent at school and I am unable to attend for English day drama practices today. Unable to. I am unable. U-N-A-B-L-E. Unable. නොහැකි. මට නොහැකි අද school drama practices වලට එන්න. හේතුව එතෙන්න දාන්න පුළුවන්. මොකද පහලින් කියනවා ඔබට පේනවා explain the reason. හේතුව සඳහන් කරන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් අතෙන්නම සම්බන්ධ කරලා as නැත්නම් because I am not well. මට අසනීප නිසා. Because I am not well. පැහැදිලි නේද ඔබට මම කියපු දේ? right. අන්න අපි මූලික කාරණාව කිව්වා explain the reason. ඔයාට ඕන හරියක් දාගෙන මම මේ කිව්වා කියලා ඒක හරි කියලා දාගන්න පුළුවන්. ඊළඟට කියනවා explain the need to rest at home. හොඳට ප්‍රශ්නේ බලන්න. explain the need to rest at home. ගෙදර ඉඳලා ඔයාට rest කරන්න ඕන කියලා නේ අවශ්‍යතාවය කියන්නේ. එහෙනම් ඔයාට එතෙන්දි කියන්න පුළුවන් I need to rest at home. පැහැදිලිද? I need to rest at home. ඒ නැත්නම් the doctor has advised me to rest at home. අන්න අර කියපු එක මේ විදිහට කියන්නේ නැතුව චුට්ටක් වෙනස් කරලා අපි කියනවා. The doctor has advised me to rest at home කියලා. right. ඔන්න එතකොට ඒ කාරණාවත් අපි කියමු. ඊළඟට ask him her. ඔහුට හෝ එයාට කියන්න to tell the teacher and friends. teacher ටයි ගුරුවරුන්ටයි මේ ගුරුවරයාටයි මේක කියන්නේ කියලා. කොහොමද අපි ඒක කියන්නේ? අපිට කියන්න පුළුවන් කරුණා කරලා මේ ගැන teacher ටයි friends ලටයි දැනුම් දෙන්න. දැනුම් දෙන්න. inform. I-N-F-O-R-M. I-N-F-O-R-M. Please inform the teacher and friends. Please inform the teacher and friends. අන්න ඒකත් අපි කිව්වා. ඊළඟට කියනවා එයාලා අහන ප්‍රශ්නේදී ask him her to send. එවන්න කියන්න his her notes. ඔහුගේ හරි අයගේ හරි notes ටික ඔයාට එවන්න කියලා කියන්නේ. කොහොමද ඔයා ඒක කියන්නේ? අපිට කියන්න පුළුවන් කරුණා කරලා මට ඔයාගේ note එවන්න පුළුවන්. අපිට චුට්ටක් ලස්සන වාක්‍ය කොටසක් පාවිච්චි කරන්න පුළුවන්. could you please කියලා. C-O-U-L-D could භාවිත කරලා. could you please send me. could you please send me. කරුණා කරලා ඔබට පුළුවන් මට එවන්න your notes. ඔයාගේ notes ටික. ඕනනම් තව චූටි කොටසක් එකතු කරගන්න අපිට පුළුවන්. could you please send me your notes through my brother. මගේ brother ගේ අතේ මගේ මල්ලිගේ අතේ notes ටික එවන්න. අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන්. බලන්න ඒ note එක ලස්සනට එතකොට ගොඩනගුණු විදි. right. ওই විදිහට කියලා මොකක්ද අපි කරන්නේ? අපි කිව්වේ මුලින් salutation තිබ්බා. ඊළඟට message එක පණිවිඩය දුන්නා. යටින් ඔයාගේ නම ලියලා note එක අවසන් කරන්න. ඔන්න ඔය ආකාරයට අපිට note එකක් ලියන්න පුළුවන්. ඉතින් මේ පාඩම මතක තියාගන්න 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා OL විභාගය දක්වා ඉතාමත්ම අවශ්‍ය වෙන පාඩමක්. එහෙනම් මතක තියාගන්න ඔබ මතක තියාගත යුතු වැදගත්ම දෙයක් තියෙනවා. පුළුවන් නම් ඔබට OL ප්‍රශ්න ටික මීට අදාළ කරන්න පුළුවන්. 2018 6 වෙනි ප්‍රශ්නේ, 2015 6 වෙනි ප්‍රශ්නේ, 2014 8 වෙනි ප්‍රශ්නේ, 2013 6 වෙනි ප්‍රශ්නේ, 2010 8 වෙනි ප්‍රශ්නේ, 2008 8 වෙනි ප්‍රශ්නේ, 2006 7 වෙනි ප්‍රශ්නේ, 2002 8 වෙනි ප්‍රශ්නේ, 2007 වෙනි ප්‍රශ්නේ, 1999 5 වෙනි ප්‍රශ්නේ, 1998 6 වෙනි ප්‍රශ්නේ, 1997 දෙවැනි ප්‍රශ්නේ, 1996 6 වෙනි ප්‍රශ්නේ, 1992 5 වෙනි ප්‍රශ්නේ සහ 1991 6 වෙනි ප්‍රශ්නේදී ඔය OL වලදී අපොස සාපේලදී නෝට් එකක් ලියන්න ප්‍රශ්න අහලා තියෙනවා. 91 ඉඳලා 2018 වෙනකම් OL ප්‍රශ්න ටික අපොස සාපේලට ආපු ප්‍රශ්න අංකෙත් එක්ක මම ඔබට කිව්වා
එහෙනම් ඒ ටික හොයාගන්න. නමුත් 91 ඉඳලා එද්දි මේක සුළු වෙනස්කම් යටතේ මේ ප්‍රශ්නේ කොට නැගිලා තියෙන්නේ. අන්න ඒ වෙනස්කම් යටතේ ඔබේ ආන්සර්ස් ගොඩනගන්න. ඔබට ගැටලු තිබෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම රසික ජයසේකර ආර්.ජේ මගේ Facebook account එක හරහා ඔබට පුළුවන් මොකක් හරි ගැටලුවක් තියෙනවා වගේ උත්තර තියෙනවා නම් ඒ උත්තරේ ෆොටෝ එකක් ගහලා එවන්න දාන්න මගේ Facebook account එකට. නැත්නම් ජයමග කාන්තලේ මගේ Facebook page එකට එවන්න. මම ඔබට ඒ සඳහා පිළිතුරක් මේ ප්‍රශ්න සඳහා පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඔයා මගෙන් ප්‍රශ්න අහනවා. එහෙමනම් අද school English lesson number 1 personal notes මගින් අපි අද සමුගන්නවා. අපේ පාසල් දුවදරුවෝ සියලු දෙනාම අපි නැවතත් පාඩමකින් මේ වගේම පාඩමකින් නැවත හමු වෙමු. goodbye. English RJ YouTube channel සමගින් සම්බන්ධ වන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. Welcome all of you. Today we are going to talk about a very important lesson for school students. පාසල් සිසුන් සඳහා ඉතාමත්ම වැදගත් වෙන පාඩමක් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් මේ පාසල් සිසුන් කියවහම ස්පෙෂලි විශේෂයෙන්ම ඔයා මේ පාර OL වලට ලියන සිසුවෙක් නම් ඉතාමත්ම වැදගත් වෙනවා මේ පාඩම. මම මේ පාඩමේ මාතෘකාව කියන our topic is how to write a notice. notice එකක් ලියන්නේ කොහොමද? දැන්වීමක් ලියන්නේ කොහොමද කියන මාතෘකාව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවමත් ඔබට දැනෙනවා තියෙනවා නම් අපේ channel එක subscribe කරන්න පහළට ගිහිල්ලා subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. then you can get my all lessons to your doorstep. ඔබේ ළඟටම මගේ සියලුම පාඩම් ඔබට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. then how to write a notice. මේ how to write a notice කියන මාතෘකාව ගැන කතා කිරීමේදී මම මුලින්ම දාලා තියෙනවා බලන්න මගේ බෝඩ් එකේ වම් පස සහ දකුණු පස කොටස් දෙකකට බෙදලා වෙන් කරලා තියෙනවා. වම් පසෙන් මම දාලා තියෙනවා කොහොමද අපි මේ නොටිස් එකක් ලියන්න ඕන මොන ආකාරයෙන්ද කියන එක. ඉතින් පහසුවෙන් මේ නොටිස් එක කරුණු අන්තර්ගත කරන්නේ කොහොමද කියන එක මම සටහන් කරලා තියෙනවා. ඊපස්සේ දකුණු පස මම දාලා තියෙන ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නෙට පසු යමු. ඊට පෙර අපි බලමු මේ බෝඩ් එකේ වම් පස තියෙන කාරණා ගැන මුලින්ම කතා කරන්න. බලන්න මේකෙදි මම දාලා තියෙනවා කොහොමද නොටිස් එකක් ලියන්න නම් මොකක්ද තියෙන්න ඕන අත්‍යවශ්‍ය කාරණා ටික කියලා. ඒ අත්‍යවශ්‍ය කාරණා අතරේ මම මුලින්ම දාලා තියෙනවා බලන්න number 1 to 10 එකේ සිට 10 දක්වා නොටිස් එක අන්තර්ගත වී යුතු කාරණා මොනවද කියන එක ගැන. අපි බලමු මොනවද නොටිස් එක ඔයාලා ලියන නොටිස් එකේ අන්තර්ගත වෙන්න ඕන කාරණා කියලා. බලන්න මම number 1 දාලා තියෙනවා event. මොකක්ද මේ නොටිස් එකේ ඉවෙන්ට් එක කියන එක මුලින්ම සඳහන් කරලා ඉවෙනවා. ඊළඟට number 2 date. අංක 2 date එක. දිනය. ඉවෙන්ට් එක තියෙන date එක මොකක්ද? number 3 time. ඉවෙන්ට් එක තියෙන time එක මොකක්ද? වෙලාව මොන වෙලාවකද මේ ඉවෙන්ට් එක තියෙන්නේ කියන එක. number 4 venue ස්ථානය. ඉවෙන්ට් එක තියෙන venue එක මොකක්ද? ස්ථානය මොකක්ද කියන එක පිළිබඳව ඊළඟට දක්වන්න ඕන. number 5 program. මොකක්ද මොන ප්‍රෝග්‍රෑම් එකද මේ නොටිස් එකේ මොන ප්‍රෝග්‍රෑම් එක ගැනද කියන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ඊළඟ එකෙන් අපි දක්වනවා. ඊළඟට number 6 purpose. මොකක්ද purpose එක මොන අරමුණ සඳහාද මේ ඉවෙන්ට් එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක එතෙන්දී අපි දක්වනවා. number 7 participants. මේ අවස්ථාව සඳහා සහභාගී වෙන්නේ කවුද කියන එක participants number 7 යටතේ අපි දැන් දීතු. ඊළඟට මම දක්වලා තියෙනවා number 8 කියලා officer කියලා දක්වලා තියෙනවා නිලධාරියා කවුද මේ officer කියන්නේ කියලා අපි ප්‍රශ්න සාකච්ඡා කරද්දී වැඩිපුර විස්තර බලමු. ඊළඟට number 9 convener. කැඳවුම් කවුද මේ නොටිස් එක දාලා මේ කට්ටියව කැඳවන්නේ කවුද අර අපි කලින් කිව්ව number 7 වලදී participants කැඳවන්නේ කවුද කියන එක අපි ඊළඟට ලබා දෙන්න ඕන. ඊළඟට බලන්න මම දක්වලා තියෙනවා number 9 වලින් convener කැඳවන්න. ඊළඟ number 10 වලින් මම දක්වලා තියෙනවා day. මොකක්ද දිනය? මේ දිනය කියන්නේ මෙතෙන්දී අපි දක්වන්නේ මේ නොටිස් එක ලියන දිනය කවද්ද කියන එක. ඔන්න ඔය ආකාරයෙන්ම කරුණු 10ක් යටතේ මොකක්ද මේ නොටිස් එක අන්තර්ගත වී යුතු කරුණු කාරණා කියලා මුලින්ම දක්වලා තියෙනවා. අන්නේ කරුණු කාරණා යටතේ මම ඔය නිල් පාටින් දාලා තියෙන කරුණු කාරණා. අන්නේ කරුණු කාරණා යටතේ නිවැරදිව නොටිස් එකක් ලියන්නේ කොහොමද කියන එක අපි ඊළඟට කතා කරලා බලමු.
ඒක කතා කරන්න ඉස්සර මතක තියාගන්න ඔබ හැමෝම මේකට අපිට ඔබ ඕලෙන් සිසුවෙක් නම් මේ සඳහා ලකුණු 5ක් ලැබෙනවා. මේ ලකුණු 5 ලැබෙන්නේ ලකුණු 2ක් content අන්තර්ගතයේ වෙන්නේ ලකුණු 2ක් ලැබෙනවා. ඒ වගේම 3 marks ලකුණු 3ක් ලැබෙනවා. language එකේ ඕලෙන් විභාගයේදී. මේ ඕලෙන් විභාගයේදී ලකුණු ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මම ඔබට සපයලා තියෙනවා මගේ personal notes පෞද්ගලික පිළිසඳහන් පාඩමයි. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ ලකුණු ලබා ගැනීමේ ප්‍රතිපාටි පිළිබඳ ඔබ යන්නේ මේ පාඩම මම පහලින් link එක ඉදිරිපත් කරන මේ පාඩම පිළිබඳව මම සම්පූර්ණයෙන් කියනවා. නමුත් මම මෙහිදී සැකකින් කියන්නම් මේ content කියලා කියන අන්තර්ගතය. අන්තර්ගතය කියලා කියන්නේ මේ notice එකේ ප්‍රශ්නට අදාළව අපි මොන ආකාරයකද කරුණු දෙන්නේ කියන එක. අන්නේ කරුණු ටික මෙහෙට අන්තර්ගත කළ යුතු වෙනවා. එතකොට අන්නේ කරුණු සියල්ලම අන්තර්ගත කරනවා අපිට ලකුණු 2ක් ලැබෙනවා. අන්තර්ගතයේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා ඒක ලකුණේ පමණයි ලැබෙන්නේ. ඒ වගේම language කියන්නේ භාෂා භාවිතය. ඔබ මොන ආකාරයකද මෙම notice එක ලිවීමේදී භාෂාව භාවිත කරන්නේ. අන්නේ භාෂාව භාවිත කරන එකට ලකුණු 3ක් ලැබෙනවා. එතකොට ඔබේ භාෂාවට හැකියාව ඉතාමත් ඉහළම ආකාරයෙන් තියෙනවා. ඒ කියන්නේ කිසිදු වරදක් ඔබ නොකරනවා නම් විතරයි ඔබට ලකුණු 3ම ලැබෙන්නේ. යම් කිසි හෝ සුළු අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ලකුණු දෙකකට අඩු වෙනවා. ලකුණු 1ක් ලබා ගන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඉතාමත්ම අඩුපාඩු සහිත notice එකක් වුණොත් මම කිව්වා සම්පූර්ණයෙන් ඔබට මේ පිළිබඳව විස්තරය personal notes පාඩමේදී මම පහලින් link එක ඉදිරිපත් කරලා තියෙනවා. අන්නේ පාඩමේදී ඔබට මේ ලකුණු ලබා ගැනීම පිළිබඳව සම්පූර්ණ විස්තරය කොහොමද ලබා දෙන්නේ කියන දේ මම කියලා දීලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට යමු question එකට ගිහිල්ලා බලමු කොහොමද අපි මේ අර කිව්ව කරුණු 10ට මේ question එක අන්තර්ගත කරගන්නේ කියන්නේ. මෙන්න මගේ question එක බලන්න මම බෝඩ් එකේ දක්වන ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා question එක. The English Club of your school has organized a workshop on English for everyone to be held in the main hall of your school. The purpose of the workshop is to help the students to improve the English language skills. Write a notice informing about the workshop. Include the following. Use about 50 words. Purpose of the workshop, day, time and venue, participants. ඔන්න තරම් ටික දක්වන්න. මම බලමු මේ notice එකේ මොකක්ද කියන්නේ කියලා. The English Club of your school has organized a workshop on English for everyone to be held in the main hall of your school. ඔයාගේ ඉස්කෝලේ English Club එකේ workshop එකක් organize කරලා තියෙනවා English for everyone කියන මාතෘකාවට තමයි මේ workshop එක කරන්නේ. එතකොට ඒක තියෙන්නේ මේ hall එකේ, school මේ hall එකේ. Purpose එක තමයි help the students to improve the English language skills. English language skills ටික students ලාගේ වැඩි කරන එක තමයි මේකේ අරමුණ වෙන්නේ. එතකොට ඔයාලට කියනවා notice එකක් ලියන්න වචන 50ක් අවම මේකේ දක්වන්න කියලා කියනවා. ඒ වගේම වැදගත් කරුණු ටිකක් පහළින් ඉදිරිපත් කරලා තියෙනවා. මොනවද? Purpose of the workshop කියනවා. workshop එකේ ආරම්භය මොකක්ද කියලා කියනවා. Day, time and venue. දිනේ වේලාව ස්ථානය කියන්න ඕනේ. ඒ වගේම participants මේ සඳහා සහභාගී වන්න කවුද කියලා කියන්න. අපි බලමු දැන් මේ මගේ බෝඩ් එකේ වම් පස තියෙන ආකාරයට මේ notice එක අපි පෙළගස්වන්නේ කොහොමද? මේ notice එකේ කරුණු ටික අර ප්‍රශ්නට අදාළ කරුණු ටික අපි කියන්නේ කොහොමද කියලා. බලන්න මම නිල් පාටින් දක්වලා තියෙන්නේ මේ සියලුම කාරණා ටික අත්‍යවශ්‍ය කාරණා මේ notice එකේ එන්න ඕන ටික. අපි ඉස්සෙල්ලා කතා කරා. event, date, time, venue, program, purpose, participants, officer, convener, day. ඔය විදිහට අපි කිව්වා. එතකොට මෙන්න අපිට ලියන්න පුළුවන් ක්‍රමය. හොඳට බලන්න. blank එක තියෙනවා blank එකට එන්න ඕන number 1 event එක. දැන් බලන්න අපේ ප්‍රශ්නෙට යන්න. ප්‍රශ්නෙට ගිහිල්ලා තෝරගන්න බලන්න මොකක්ද මොන event එක සඳහාද මේ notice එක අපි ලියන්න ඕන කියලා. මොකක්ද event එක? workshop on English for everyone. බලන්න මම රතු පාටින් අන්ඩර්ලයින් කරලා තියෙනවා මේ සියල්ල තමතුන් වැදගත් කාරණා ටික. අන්න අපිට දැන් හදා ගන්න පුළුවන් event එක දාලාම අපේ notice එක නිවැරදි ආකාරයට. workshop on English for everyone. අන්න event එක දැම්මා. දැන් අපි එතන event කියලා ලියන්න අවශ්‍ය නැහැ. අපි එළිම event එක මොකක්ද කියලා කිව්වොත්
a workshop on English for everyone. ඊළඟට will be held on. අන්න number 2 අපි date එක දැම්මා. ඔයාට කැමති දිනයක් ඉදිරි දිනයක් ඒකට දාගන්න පුළුවන්. අන්න ඔයාට කැමති දිනයක් එතෙන්ද දාගත්තා. ඊළඟට at 3 number 3 දීලා දෙනවා time එක. මොකක්ද time එක කියලා අපි ලියනවා. ඉස්කෝලේ වැඩක්නේ. ඒ නිසා අපි ලියනවා 9:30 10:30 මේ ආදි වශයෙන් අපිට ඔන්න workshop එකේ තියෙන time එක එතෙන්දී සඳහන් කරන්න පුළුවන්. අන්න ඊළඟට අපි කියන්න ඕන at කියලා වෙලාව කිව්වා. ඊළඟට in කොහෙද තියෙන්නේ? බලන්න පැහැදිලිව මේ notice එකේ question එකේ දීලා තියෙන්නේ in the main hall of your school කියලා. එතකොට අපිට ඒක change කරන්න බෑ. එතකොට ඔබ මතක තියාගන්න ඕනේ උඩින් දැන් ප්‍රශ්නේ date එකයි time එකයි ඔයාලට දුන්නා නම් අන්න එතකොට ඔයාලා ඒ date එකයි time එකයිම දෙන්න ඕන අපිට කැමති වෙලාවන් භාවිත කරන්න බෑ. අපි අන්න එතකොට ප්‍රශ්න තියෙන venue එක අපි දෙනවා දෙලින්ම in the school main hall නැත්නම් in the main hall කියලා දෙනවා in the school main hall කියලා දෙනවා නම් වඩාත් හොඳයි. අන්න අපි අංක 4ක් දැන් සම්පූර්ණ කරා. ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද හොඳට බලන්න. The purpose of this number 5 එකේ program එක දෙන්න ඕනේ. මොන program එක සඳහාද අපි දැන් මේ notice එක ලියන්නේ? workshop එකක් තියෙන්නේ. අන්න අපිට දෙන්න පුළුවන් the purpose of this workshop. අන්න පැහැදිලිව අපි කිව්ව මොකක්ද program එක. The purpose of this workshop is to අන්න දුන්නා ආපහු purpose එක අපිට දෙන්න පුළුවන් එතෙන්දී of this workshop is to මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳට question එක බලන්න. The purpose of the workshop is to help the students to improve the English language skills. අන්න එහෙනම් එතෙන්ද දෙන්න ගිහිල්ලා purpose එක මොකක්ද කියලා is to කියන තැන ඉඳලා පටන් ගන්න. Help the students to improve the English language skills. එතකොට ඔන්න අංක 7ක් සම්පූර්ණ කරා. ඊළඟට අපිට තියෙනවා අංක 7 number 7 වලින් participants කාටද මේකට සහභාගී වෙන්න කියන්නේ. ඉස්කෝලේ වැඩක්නේ. එහෙනම් අපිට දෙන්න පුළුවන් all the school students. all the students කියවල මේක. එතකොට අපි අදාළ විදිහට ඒක වෙනස් කරගන්න ඕන අදාළ ආකාරයට. අන්න අපි දැන් all the school students නැත්නම් all the students are requested to be present. සියලුම පාසලේ සිසුන්ගේ රික්වෙස්ට් කරනවා ඉල්ලීමක් කරනවා මේකට ප්‍රසන්ට් වෙන්න සහභාගී වෙන්න කියලා. බලන්න අන්න අපේ notice එක ලස්සනට එතකොට ගොඩනැගුණා. ඊට පස්සේ කොහොමද අපි මේ කරුණු ටික පහලින් කියන ටික ගොඩනගා ගන්න කියලා අපි බලමු. බලන්න ඔෆිසර් දෙන්න කියලා මම නම්බර් 8 වලින් කියලා දෙනවා. ඔෆිසර් කියන්නේ දැන් පාසලේ වැඩක් නම් ප්‍රධානියා කවුද? අන්නේ ප්‍රධානියා කවුද? ප්‍රින්සිපල්. අන්න ප්‍රින්සිපල් කියලා අපි දානවා. බ්ලැන්ක් එකක් තියලා ප්‍රින්සිපල්ට අස්සා කරන්න ඒ කරලා ප්‍රින්සිපල් කියලා භාවිත කරනවා. ඊළඟට නම්බර් 9 වලින් කන්වීනර් කියන්නේ කඳවුම්කරු. දැන් ඉංග්‍රීසි ක්ලබ් එකේ වැඩක්නේ. එහෙනම් ඉංග්‍රීසි ක්ලබ් එකේ කවුද කන්වීනර් වෙන්න පුළුවන්? සෙක්‍රටරි ඉංග්‍රීසි ක්ලබ් කියලා අපිට දෙන්න පුළුවන්. ඒ ආකාරයට අපි notice එක ගොඩනගාගෙන අවසානයේදී බලන්න date කියලා කියනවා. මෙතෙන්දී ලියන්නේ අර උඩ date එක නෙමෙයි අපි මේ notice එක ලියන දිනේ අපි මෙතනින් සඳහන් කරන්න ඕන. මම ඔය ඔෆිස් කියන එකයි කන්වීනර් කියන එකයි වරහන් තුල දක්වලා තියෙන්නේ. ඒ දෙක ඔයා ඔෆිස් කියලා ලියන්න ඕනෙත් නැහැ කන්වීනර් කියලා ලියන්න ඕනෙත් නැහැ. ඔෆිසර් ප්‍රින්සිපල් නම් ප්‍රධානියා ලියුවොත් ඊළඟට කන්වීනර් කවුද මොන ක්ලබ් එකද මොන ක්ලබ් එකේ කන්වීනර් කියලා එතනින් සඳහන් කරා. එතකොට බලන්න අපි අංක 10ක් යටතේ notice එකක් ලියන ආකාරය මෙන්න මේ විදිහට අපිට තියන්න පුළුවන්. ඔයාට පුළුවන් ඕන ප්‍රශ්නයක් අරගෙන මේ අංක ටික මේ ප්‍රශ්නේ වෙන්නේ මේ විවිධාකාරයේ ක්ලබ්ස් වලින් විවිධාකාරයේ date දෙන්න පුළුවන්, time දෙන්න පුළුවන්, venue දෙන්න පුළුවන්. ඒ වගේ විවිධ purpose යටතේ විවිධ participants යටතේ notice ඔයාගෙන අහන්න පුළුවන්. එතකොට ඔයාට කරන්න තියෙන එකම කාරණාව තමයි මේ අංක 10 වෙනස් කරලා ඔයාගෙන් අහන ප්‍රශ්නේ කියන දේවල් ටික අන්නේ අංක 10ට යොමු කරලා නිවැරදි notice එකක් ලියා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. එතකොට මම කිව්වා this lesson is very important for all the OL students. සියලුම අපොසාපේලිය සිසුන්ට ඉතාමත් වැදගත් වෙනවා. මතක තියාගන්න මම අවුරුදු ටික කියන්නම් මෙන්න මේ අවුරුදු වල OL ප්‍රශ්න හැටියට notice එකක් ලැබිලා තියෙනවා. 2019 6 වෙනි ප්‍රශ්නේ.
2017 6වෙනි ප්‍රශ්නේ. ඒ වගේම 2013, 2012, 2008, 2004, 2003, 1995, ඒ වගේම 1992 8වෙනි ප්‍රශ්නේ හැටියට OL විභාගයේදී මේ ප්‍රශ්නේ ලැබිලා තියෙනවා. එහෙනම් අන්න මේ ප්‍රශ්න ගන්න, ප්‍රශ්න අරන් ඔයාලගේ ආන්සර්ස් ලියන්න. ඔයාලට හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට යොමු කරන්න මගේ English RJ YouTube channel එකේ පහළින් කමෙන්ට් එකක් දාලා යොමු කරන්න පුළුවන්. ඒ නැත්නම් රසික ජයසේකර RJ මගේ Facebook account එකෙන් ඔයාලට පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න දන්න තියෙනවා සහ ඔබ නොදන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න. මේ හැම ප්‍රශ්නයක්ම මා ගාව තියෙනවා. ඒවට මම ඔයාලට ආන්සර්ස් ලබා දෙන්නම්. ඒ වගේම ජය මග කාන්තරේ Facebook page එක හරහා ඔයාලට පුළුවන් ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒකට අපි මේ පාඩමේ කොටස් ටික ඉතා සාර්ථකව අවසන් කරමු. එහෙමනම් අද වුණ තවත් ස්කූල් ඉංග්‍රීසි පාඩමකින් අපි සමුගන්නවා. goodbye. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමදෙනාම English RJ අපේ YouTube channel එකට වෙලා ඉන්න. Then today we are going to talk about a very important topic. අද අපි කතා කරන්න යන ඉතාමත්ම වැදගත් පාඩමක් especially for school students. විශේෂයෙන්ම පාසල් සිසුන් සඳහා ඉතාමත්ම වැදගත් වන මාතෘකාවක් සම්බන්ධ. අද අපේ මාතෘකාව personal letters නැත්නම් informal letters. පෞද්ගලික ලිපියක් නැත්නම් informal letter එකක්. කොහොමද අපි ලියන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් පාඩම ආරම්භ කරන්න කලින් ඔයාලට තාමත් බැරිලා තියෙනවා නම් මගේ English RJ YouTube channel එක subscribe කරන්න. පහළට ගිහලා subscribe button එක click කරන්න. ඒ වගේම notification bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ පාඩම් upload කරපු වහම ඔයාලකට ගෙන්න ගන්න. හොඳයි එහෙනම් අපි අද පාඩම ආරම්භ කරමු. විශේෂයෙන්ම ඔයා OL සිසුවෙක් නම් මේ පාඩමේ මුල ඉඳලා අග වෙනකම් නරඹන්න අමතක කරන්න එපා. මොකද මේ OL වලදී මොන ආකාරයෙන්ද ලකුණු ලබා ගන්න දෙන්නේ. ඒ කියන්නේ මාර්කින් ස්කීම් එක මොන වගේද කියන එකත් මම මේ පාඩමේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි මුලින්ම බලමු what is the format of a personal letter. මොන ආකාරයකටද මොන ආකෘතියකටද අපි මේ personal letter එකක් ලියන්නේ කියන එක සම්බන්ධයෙන්. personal letter එකේදී අපි මුලින්ම senders address එක උඩින්ම ලියනවා. senders address. අපි හිතමු senders address එක number 55 Candy Road කන්තලේක. ඒ වගේම මතක තියාගන්න මම වරහන් ඇතුලේ ශ්‍රී ලංකා කියලා මෙතන දාලා තියෙනවා. ඔයා මේ ලියුමේවන්නේ පිටරට කෙනෙක් නම් මතක තියාගන්න. එතකොට ශ්‍රී ලංකා කියලා යොදන්න අමතක කරන්න එපා. ඊළඟට ඇඩ්‍රස් එකට යටින් අපි day දිනේ සටහන් කරනවා. දිනේ කියන්නේ මෙතන අපි ලෙටර් එක ලියන දිනේ සටහන්. ඊළඟට අපි යනවා ලෙටර් එකේ salutation එකට. salutation එක කියලා කියන්නේ ආමන්ත්‍රණය. මෙහිදී dear Ravi, dear Mala, dear uncle ආදී වශයෙන් ලෙටර් එකේ තියෙන question එකට අනුව අපි salutation එකක් තෝරලා ලියන්න ඕන. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ලෙටර් එකේ මම ප්‍රධාන කොටස් තුනකට කරනවා. start, body, end කියලා. අපි start of the letter ඊළඟට තියනවා. start of the letter කියලා කියන්නේ ලිපියේ ආරම්භය. කොහොමද අපි ලිපියේ ආරම්භයක් ගන්න? ලිපියකට ආරම්භයක් ගන්නදී අපි එකවරම කරුණු වලට යන්නේ නැහැ. යම්කිසි ආරම්භයක ස්වරූපයේ දෙයක් එතන තිබී. එතකොට අපි මේ ලෙටර් එක අපිට ආරම්භ කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. How are you? I hope you are well. මම හිතනවා ඔයා හොඳින් නැති කියලා. Thank you for your letter. ඔයාගේ ලෙටර් එකට ස්තුතියි. I received it last week. මට ඒක ලැබුණා ගිය සතියේ. ඒ නැත්නම් අපිට I received it last week නැතුව I received it yesterday කියලා කියන්න පුළුවන්. I and my family members are keeping well. මමයි මගේ පවුලේ අය හොඳින් ඉන්නවා. ඔන්න ඔය විදිහට අපිට ලෙටර් එකකට ස්ටාර්ට් එක ගන්න පුළුවන්. හැබැයි මේ ලෙටර් එකට ස්ටාර්ට් එක ගැනීමේදී මතක තියාගන්න ඔයා අවශ්‍ය කරුණු ටික විතරක් දාන්න මතක තියාගන්න ඕන. මම මේ කරුණු සියල්ලෙන්ම එහෙම හැම ලිපියකටම හැම ප්‍රශ්නයකටම මම මේ කියන හැම කරුණක්ම හරියන්නේ නැති. නමුත් මේ කියන කරුණු වලින් ඔක්කොම හරියන්නත් පුළුවන්. ඒ නැත්නම් භාගයක් හරි හරියන්න පුළුවන්. වාක්‍ය දෙක තුනක් හරි ගැලපෙන්න පුළුවන්. එතකොට ඔයාලා කරන්න ඕන මේ ගැලපෙන විදිහට ගැලපෙන ආකාරයට අවශ්‍ය කරුණු ටික දැක්විලි. ඊළඟට අපි ලියන්නේ body of the letter කියලා. body of the letter කියන්නේ ලිපියේ ශරීරය. ලිපියේ ශරීරයේදී අපි කරන්නේ මම මෙතන පැහැදිලිව දක්වලා තියෙනවා answers to the content. content කියන්නේ අන්තර්ගතය. අන්තර්ගතයට පිළිතුරු සැපයීම. ඒ කියන්නේ ඔයාලා මේ ලියන්නේ මොකක් හරි ප්‍රශ්නයකදී අන්න ඒ ප්‍රශ්නේ අහලා තියෙන කරුණු ටිකට මෙන්න මේ body of the letter කියන එකෙන් අපි answers දෙන්න. එතකොට මතක තියාගන්න අපි ඉදිරියට මේ පාඩම සාකච්ඡා කරද්දී මම ඔයාලත් සමග ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී මම ඔයාලට කියලා දෙනවා
කොහොමද body of the letter කියන එක තියන්නේ කියන එක ගැන. ඊළඟට අපි ඊළඟ අංකයේ විදිහට සඳහන් කරන්නේ end of the letter. ලිපියෙහි අවසානය. ලිපියකට අවසානයක් අපි එකතු කරන්නේ කොහොමද? ලිපියක අවසානයේ සාමාන්‍යයෙන් අවසන් කරන ස්වරූපයෙන් එනවා. එතකොට අපිට මෙන්න මේ වගේ අදහස් ටිකක් දක්වන්න පුළුවන්. Shall I stop now? මම දැන් නවතින්න. Please give my best wishes to all your family members. ඔයාගේ සියලුම පවුලේ සමාජිකයන්ට මගේ සුභාශිංසන ලබා දෙන්න. Reply me soon. මට ඉක්මනින් පිළිතුරක් එවන්න. ඔන්න ඔය ආකාරයෙන් අපිට පුළුවන් letter එකේ end එක නැත්තම් අවසානයේ තියන්න. ඊට පස්සේ මම අංක 7 විදිහට ඊළඟ කොටස දක්වන්න closing එක. closing එක කොහොමද අපි තියන්නේ? closing එක yours කියලා කියන්න පුළුවන්. නැත්නම් yours faithfully කියලා කියන්න පුළුවන්. ඒ ආකාරයට අපිට closing එකක් තියන්න පුළුවන්. අපි බලමු ප්‍රශ්න සාකච්ඡා කරද්දී මම මොන ආකාරයකද closing තියන්නේ කියන එක ගැන. ඊළඟට අවසානයේදී signature අසල එතන අසන් කරන්න පුළුවන්. ඒ නැත්නම් ඔයාගේ නම ලියලා ඔයාලට මේ ලිපියේ අවසන් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට personal letter එකක් ගොඩනගා ගන්න. ඊළඟට අපි බලමු personal letter එකකට මොන වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඕන කොහොමද සහ මාකින් ස්කීම් එක නැත්නම් ලකුණු ලබා දීමේ පටිපාටිය මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන්නේ. මේ බලන්න මේ ප්‍රශ්නේ write a letter to your friend. Write a letter to your friend about an educational tour you went recently. බලන්න නැවත ප්‍රශ්නේ write a letter to your friend about an educational tour you went recently. ලියන්න ලිපියක් කාටද ලිපිය ලියන්නේ? ඔයාගේ යාළුවට ලිපිය ලියන්නේ මොකක් ගැනද ලිපිය ලියන්නේ? educational tour එකක් ගිය එකක් ගැන ඔයාලගේ educational tour එකක් ගිය එකක් ගැන යාළුවට letter එකක් ලියන්න. use about 100 words. වචන 100ක් පමණ භාවිතා කරන්න. include ඇතුල් කරන්න මේ ලියුම ඇතුලේ කියවිලා තියෙන්න ඕන how you went. කොහොමද ඔයා educational tour එක ගියේ? when and where you went. when and where. කවද්ද ගියේ? කොහෙද ගියේ? කවද්ද ගියේ? කොහෙද ගියේ? who participated in the tour. කවුද tour එකට සහභාගී වුණේ? family members එක්ක ගියාද? නැත්නම් ඔයාගේ එක පන්ති යාළුවෝ ටික එක්ක ගියාද? කියන එක දෙවි සඳහන් වෙන්න ඕන. describe your experience. ඔබේ experience එක මෙහිදී විස්තර කරන්න. ඔන්න ඔය ආකාරයේ ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මෙවැනි ප්‍රශ්නයකට මාකින් ස්කීම් එක නැත්නම් ලකුණු ලබා දීමේ පරිපාටිය හැදෙන්නේ O level වලදී නැත්නම් අප සාපෙළදී සහ ටර්ම් ටෙස්ට් වලදී මොන ආකාරයකටද ලකුණු ලබා දෙන්නේ කියන්නේ. මේ ලකුණු ලබා දීමේදී මුලින්ම මේ ලකුණු 10 තුනක්ම හිමි වෙන්නේ ලිපියේ කන්ටෙන්ට්. කන්ටෙන්ට් කියලා කියන්නේ අන්තර්ගතය. ලිපියේ අන්තර්ගතයට තමයි ලකුණු 3ක් හම්බෙන්නේ. එතකොට මේ ලකුණු 3ම ගන්න විදිහකුත් ඔයාලට තියෙනවා. කොහොමද අපිට කන්ටෙන්ට් එකට අදාළ ලකුණු 3ම ගන්න පුළුවන් වෙන්නේ? all points are included. සියලුම points අඩංගු වෙන්න ඕන. අර අපි ප්‍රශ්නේ කිව්වේ ඉස්සරලා අන්නේ ප්‍රශ්නේ කිව්ව සියලුම points අඩංගු වෙන්න ඕන and of required length. ඒ වගේම අවශ්‍ය වචන ප්‍රමාණය තියෙන්න ඕනේ. කියන්නේ යාළුවා ඉල්ලුවනේ word 100. අන්නේ word 100 තියෙන්න ඕන. ලකුණු 3ම ලබා ගන්න ඔය content එක සඳහා අන්තර්ගතයේ සඳහා. ඊළඟට ඔයාලට ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ ලිපිය ලියවිලා තිබුණොත් එහෙම. most of the points included. most of the points included කියුවේ මේ ලිපියේ ඉල්ලපු කරුණු වලින් බොහෝ ප්‍රමාණයක් ඔයාගේ ලියුමේ තියෙනවා. යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට ලකුණු 2ක් පමණයි අත් වෙන්නේ. ඊළඟට 1 mark එක ලකුණක් පමණයි ඔයාලට ලබා ගන්න පුළුවන්. only a few points included. කරුණු කිහිපයක් පමණක් අඩංගු වෙනවා නම් එක ලකුණක් පමණයි හිමි වෙන්නේ. ඊළඟට ලකුණු ලැබෙන්නේම නැහැ totally irrelevant. totally irrelevant කිව්වේ සම්පූර්ණයෙන්ම නුසුදුසුයි. ඒ කියන්නේ අහලා තියෙන ප්‍රශ්නේ වෙන එකක්, ඔයා දීලා තියෙන උත්තරේ වෙන එකක්. එතකොට totally irrelevant ඒ කිව්වේ සම්පූර්ණයෙන්ම නුසුදුසු ලිපියක් හැටියට සලකලා ලකුණු කිසිවක් ඔබට ලබා දෙන්නේ නැහැ. ඊළඟ language සඳහා ඔබට මෙහිදී ලකුණු 3ක් හිමි වෙනවා. language භාෂාව සඳහා ලකුණු 3ක් හිමි වෙනවා. මෙම ලකුණු 3ම ඔබට ලබා ගන්න පුළුවන් almost no errors. කිසිදු වරදක් නොතිබීම. well connected sentences. හොඳින් සම්බන්ධ වූ
වූ වාක්‍ය ලියා තිබීම. Good range of vocabulary. හොඳ වාග්මාලාවක් යටතේ ඔබේ ලෙටර් එක ලියලා තියෙනවා නම්. ඒ වගේම language සඳහා තිබෙන ලකුණු තුනේ දෙකයි ඔබට ලැබෙන්නේ few errors. වැරදි කිහිපයක් හෝ තිබෙනවා නම්. Well connected sentences. හොඳින් සම්බන්ධ වූ වාක්‍ය ඔබ ලියලා තියෙනවා නම්. ඒ වගේම good range of vocabulary. හොඳ වාග්මාලාවක් යටතේ ඔබේ ලෙටර් එක ලියලා තිබෙනවා. නමුත් language සඳහා වන ලකුණු තුනේ එකයි ඔබට ලැබෙන්නේ only a few correct sentences. ඒ කියන්නේ නිවැරදි වාක්‍ය කිහිපයක් පමණ නම් ඔබ ලියලා තියෙන්නේ. ඒ වගේම ඔබට කිසිදු ලකුණක් ලැබෙන්නේ නැහැ all sentences incorrect. ඔබ ලියන සියලුම වාක්‍ය වැරදි විදිහට ලියලා තිබුණොත් මෙහිදී language සඳහා තිබෙන ලකුණු තුනෙන් එක ලකුණක්වත් ඔබට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට අපිට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් format and organization එකට. format and organization කියන්නේ ලිපියෙහි ආකෘතිය සහ සංවිධානාත්මක බව කියන එක. කොහොමද මේ format and organization එකට ලකුණු ලැබෙන්නේ? ලකුණු දෙකම ලබා ගන්න පුළුවන්. ලැබෙන ලකුණු දෙකම ලබා ගන්න පුළුවන් well organized ideas. හොඳින් සංවිධානාත්මක වූ අදහස් ලියලා තියෙන්න ඕන. Connected meaningful paragraphs. ඒ කිව්වේ වාක්‍ය සහ ඡේද විශේෂයෙන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. වාක්‍ය සහ ඡේද එකිනෙකට සම්බන්ධ වෙලා නිවැරදි ආකාරයට ලියලා තියෙන්න ඕන. ඒ වගේම has used correct format of a letter. letter එක කියන්නේ අපි මේ කතා කරන informal letter එක තියෙන format එක ආකෘතිය නිවැරදිව අනුගමනය කරලා තියෙනවා. ආකෘතිය කියද්දී අපිට වැදගත් වෙනවා අපි අර ඉස්සර කිව්ව කරුණු ටික අපිට ලියන්න පුළුවන් full block style එකෙන්. full block style එකෙන් කිව්වේ ඔයාලගේ ලියන කොලේ line එක දිගටම අපි අර කියපු කරුණු ටික අපි කිව්වේ senders, address, date, salutation, start of the letter, body of the letter, end of the letter, closing, signature කියලා. අන්න ඒ කොටස් ටිකේ කෙලින්ම line එක දිගේ ලියලා තියෙනවා නම් අපි ඒකට කියනවා full block style එක කියලා. ඒ වගේම ඔයාලට ඕන නම් මේ letter එක ලියන්න පුළුවන් modified semi block style එක යටතේ. modified semi block style එක යටතේ ලියනවා කියන්නේ දරුවනේ. එතකොට ඔයාලා ලියනවා address එකයි date එකයි දකුණු පැත්තේ උඩින්. ඔයාලා දන්නවා address එකයි date එකයි දකුණු පැත්තේ ඉහළින්. ඒ වගේම closing එකයි signature එකයි ලියද්දී ඒක දකුණු පැත්තේ යටින් ලියනවා අපි ඒකට කියනවා modified semi block style කියලා. ඔන්න ඔය style දෙක යටතේම ඔයාලට මේ ලිපිය ලියන්න පුළුවන්. ඒ වගේම මේකට එක ලකුණයි ලැබෙන්නේ. ලකුණු එකයි ලැබෙන්නේ ideas not well connected. ඒ කිව්වේ මොකද්ද? අදහස්. ඔයා ලියලා තියෙන අදහස් එකිනෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. තනින් තනින් එහෙන් මෙහෙන් කරුණු ලියලා තියෙනවා. එතකොට ඔයාලට ලැබෙන්නේ එක ලකුණක් විතරයි. ඒ වගේම errors in format. අපි අර කිව්ව අර format දෙකෙන් එකට ලියන්න ඕන. ඒකේ වැරදි තියෙනවා නම් ඔයාලට ලැබෙන්නේ එක ලකුණක් විතරයි. ඒ වගේම ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ no organization නම්. no organization කියලා කිව්වේ කිසිම සංවිධානාත්මක බවක් ඔයාලගේ ලිපිය තුල නැත්නම් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඊළඟට mechanics of writing. ලිවීමේ යාන්ත්‍රණය. ලිවීමේ යාන්ත්‍රණය සඳහා ඔයාලට ලකුණු දෙකක් ලැබෙනවා. මේ ලකුණු දෙකම ඔයාලට ලබා ගන්න පුළුවන් මෙන්න මේ ගුණාංග ටික ඔයාගේ ලෙටර් එකේ තියෙනවා. no spelling errors. අක්ෂර වින්‍යාසයේ වැරදි නොතිබීම. ඒ වගේම correct punctuation. නිවැරදි විරාම ලක්ෂණ භාවිතා කරලා තිබීම. ඊළඟට clear handwriting. මතක තියාගන්න. clear handwriting. පැහැදිලි අර්ථක වෙන වාගේ ලිපිය ලියලා තියෙන්න ඕන. ලකුණු දෙකම ලබා ගන්න නම්. ඊළඟට එක ලකුණක් ඔයාලට ලැබෙනවා මෙන්න මෙහෙම. handwriting clear but errors in spelling and punctuation. ඔයා ලියන අත්අකුරු ඉතාම පැහැදිලිව තියෙනවා. හැබැයි ඔයාගේ වැරදි තියෙනවා මොන වගේද? punctuation වල වැරදි තියෙනවා. ඒ වගේම spelling වල වැරදි තියෙනවා. එතකොට ඔයාට එක ලකුණක් පමණයි ලැබෙන්නේ. ඒ වගේම කිසිදු ලකුණක් ඔබට ලැබෙන්නේ නැහැ unintelligible writing.
ඒ කියලා කිව්වේ විෂයට අදාළ නැති විෂය පත්‍රයට අහු වෙන්නේ නැති ලෙටර් එකක් ඔයා ලියුවොත් ඔයාට කිසිදු ලකුණක් ලබා ගන්න මෙහිදී හැකියාව ලැබෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි බලමු ඉස්සරලා අපි කතා කරපු ප්‍රශ්නෙට ලකුණු ගන්න උත්තරයක් කොහොමද ලියන්නේ කියලා. ඔයාලට ප්‍රශ්නේ මතකයි? යාළුවට ලිපියක් ලියන්න educational tour එකක් දීපු එක ගැන. එතෙන්දි සඳහන් කරා කරුණු ටිකක් කියන්න. අන්න ඒ කරුණු ටිකත් මේ ලෙටර් එකේ සඳහන් කරා. ඉස්සරලාම අපි මොකද කරන්නේ? senders address එක ලියනවා. අපි ලියනවා number 55 Candy Road, Kanthali. ඔය විදිහට address එක ලියනවා. ඊට පස්සේ ඊට යටින් date එක ලියනවා. මතක තියාගන්න address එක ලියද්දී number 55, Candy Road, Kanthali full stop. ඊට පස්සේ date එක ලියලා full stop. ඒක මතක තියාගන්න. ඔයා දන්නවා දැන් ලකුණු දෙන ක්‍රමයට අනුව punctuation errors තිබුණොත් ඔයාට ලකුණු ලැබෙන්නේ අඩුයි. ඒ නිසා හරියට මේ ක්‍රම ටික අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි salutation එක තියනවා. අපි කිව්වා salutation එක තියන්න පුළුවන් dear Ravi, dear uncle, dear Mala ඔය විදිහට තියන්න පුළුවන්. ඒකට salutation එක ලියලා ක්‍රමයක දාන්න අමතක කරන්න එපා. ඊළඟට start of the letter ලිපියේ ආරම්භය. මම කියලා දුන්නා ඔයාලට අර ලිපියේ ආරම්භය ගන්න විදිය ඔයාලට මතකයි. අන්න ඒ විදිහට මේ ලිපියට ආරම්භය ගන්න. How are you? ඔයාලට කොහොමද? I hope you are well. Thank you for your letter. I received it yesterday, නැත්නම් last week. I and my family members are keeping well. මමයි මගේ පවුලේ අය හොඳින් ඉන්නවා. ඔන්න start එක ගන්න. ඊළඟට දරුවනේ වඩාත් වැදගත් වෙන්නේ මතක තියාගන්න body of the letter. body of the letter එකේදී අර ලිපියෙන් අහපු educational tour එක ගැන විස්තරය ඔයාලා කියන්න ඕනේ. ඒ විස්තරය කියද්දී ඔයාලා අර අහපු කරුණු ටික දෙන්න ඕනේ. කවුද සහභාගී වුණේ? කවද්ද ගියේ? කොහෙද ගියේ? ඒ වගේම ඔයාගේ අත්දැකීමකුත් විස්තර කරලා කරන්න කියලා ඒකෙදි කිව්වා. අන්න ඒ කරුණු ටිකට මෙතෙන්දී පිළිතුරු සැපෙන්න ඕන body of the letter කියන කොටසෙදී. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ට්‍රිප් එකේ නැත්නම් ටුවර් එකේ තැන් ටික ඔයා කියන්න ඕන. මම මෙන්න මෙතෙන්ද ගියා, මෙතෙන්දි මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් කරා. කෙටියෙන් ඒ කරුණු ටික කියන්න ඕන. ඊළඟට end of the letter ලිපියෙහි අවසන්. මම කියලු shall I stop now? Please give my best wishes to all your family members. Reply me soon. ඔන්න ඔය විදිහට අපිට මේ ලිපියේ end එක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට closing ලිව්වා yours කියලා නැත්නම් yours faithfully කියලා ඕන ආකාරයකට ලිව්වා. ඒ කරලා අවසානයේ signature අත්සන් කරලා නැත්නම් ඔයාලගේ නම ලියලා ලිපිය ඔයාලට අවසන් කරගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න start of the letter කියන එකේ ලිපියට ආරම්භයක් ගන්න ක්‍රම ටික මතක තියාගන්න. ඒ වගේම end of the letter ලිපියේ අවසානයක් මතක තියාගන්න. එතකොට ඔයාලට තියෙන්නේ body of the letter එක අර ලිපියේ අන්තර්ගත විය යුතු කරුණු වලට අනුව ලිපියට අඩංගු කරන්න පමණයි ඔයාලට නිකම්ම මේ ලකුණු 10ම ලබා ගැනීමේ හැකියාව එතකොට තියෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට නිවැරදිව පෞද්ගලික ලිපියක් ලකුණු ගන්න විදිහට ලියන්න පුළුවන්. OL සිසුවෙක් නම් ඔබ මෙන්න මේ අවුරුදු වලදී 1990, 1991, 1992, 1994, 2001, 2003, 2004, 2005 ප්‍රශ්න දෙකක් ආවා. 2006, 2007, 2008, 2009, 2010, 2013, 2014, 2015, 2017 සහ 2019 යන අවුරුදු වලදී letter writing එකට මෙන්න මේ personal letter එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රශ්න වලට ප්‍රශ්න ටික අරගෙන උත්තර ලියන්න. 1990 ගණන් වල ප්‍රශ්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න මට එවන්න. මම මේ ප්‍රශ්න ඔබට එවන්නම්. මාගාවේ සියලුම ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා තවත් මේ ලිවීම සම්බන්ධයෙන් කරුණු තනියම ඔබ ගොඩනගා ගන්න. යම්කිසි ඔබ ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ නැත්නම් රසික ජයසේකර ආරච්චි මගේ Facebook page එකට ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් යොමු කරන්න page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද පාඩමෙන් අපි සමුගන්නවා. Goodbye. I warmly welcome all of you to English RJ
YouTube channel. English RJ YouTube channel එක සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 7 8 9 10 සහ OL සිසුවන් සඳහා ඉතාමත්ම වැදගත් වෙන පාඩමක් සම්බන්ධයෙන්. Close question එකක්. නැත්නම් ඔයාලා නිකන් අපි කටවහරට කියන වචන පුරවන ප්‍රශ්නයකට පහසුවෙන් උත්තර දෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළට ගිහිල්ලා subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මගේ පාඩම් ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ close question එක කියන්නේ මම කියව සරලව කියනවා වචන පුරවන ප්‍රශ්නේ පහසුවෙන් කරන්නේ කොහොමද කියන එක ගැන. ඔබ දන්නවද මේකේ ටෙක්නික් එක close කියලා කිව්වට මේකේ objective එක තමයි ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් දෙන එකේ අරමුණ තමයි assess the overall proficiency of the language. Assess the overall proficiency of the language. ඒ කිව්වේ ඔයාලගේ language එකේ ඉංග්‍රීසි භාෂාවේ overall proficiency එක සමස්ත කුසලතාවයේ මන බැලීම තමයි මෙවැනි ප්‍රශ්නයක අභිප්‍රාය වෙන්නේ. මේ පාඩම OL සිසුන්ට තාමත්ම වැදගත් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂයෙන් ගොඩක් දෙනෙක් මෙවැනි ප්‍රශ්නයකදී කරන්නේ මොකද්ද? නිකන් උඩ තියෙන වචන ටිකක් දාලා ඉස්සර ටික පුරවන එක. බලන්න මම මේ බෝඩ් එකේ දාලා තියෙන විදිහට තමයි close question එකක් එන්නේ. උඩින් වචන සෙට් එකක් එනවා. ඊට පස්සේ ඡේද එනවා. ඔයාලා ඡේදයේ හිස්තැන් වලට නිවැරදි ආකාරයට ඒ වචන ටික දාන්න ඕන. මෙවැනි ප්‍රශ්නයකදී මම කිව්වා ගොඩක් දෙනෙක් කරන්නේ මොකද්ද? නිකම්ම ඔය වචන ටික දාලා එනවා කිසිම තේරුමක් නැතුව. එතකොට ප්‍රශ්නේ සියලුම ඒවා වැරදිනවා. නැත්නම් 1 2 පමණයි හරියන්නේ. ඒ නිසා මතක තියාගන්න අද ඉඳලා මේ වීඩියෝ දිගටම බලන්න අවසන් වෙනකම් ඊට පස්සේ ඔයාලට එවැනි දෙයක් කරන්න වෙන්නේ කවදාකවත් හොඳින් කල්පනා කරලා මම අද කියලා දෙනවා ඔයාලට තර්කානුකූලව කල්පනා කරලා මේ වගේ ප්‍රශ්නයකට කොහොමද නිවැරදිවම ඔක්කොම ලකුණු ගන්න උත්තර සපයන්න කියන එක. හොඳයි. මෙහිදී අපි මුලින්ම කරන්නේ අපිට තියෙනවානේ වචන ටිකක් දැන් උඩින් ඡේදෙට උඩින් වචන ටිකක් තියෙනවා. ඒ වචන ටිකනේ අපි දාන්න ඕන. අන්නේ වචන ටිකේ word class එක හොයා ගන්නවා. වචනේ පන්තිය මොකක්ද කියලා හොයා ගන්නවා. ඒක ඇතුළත සැකෙවි. ඒකේ තේරුම මොකක්ද කියලා meaning එක මොකක්ද කියලා පොඩ්ඩක් අවබෝධ කරගන්න. බලන්න මම බෝඩ් එකේ දාලා තියෙනවා උඩින්ම word එක වචන ටික මොනවද අපිට තියෙන ඊට පස්සේ class එකේ word class එක වචනේ පන්තිය මොකක්ද ඊළඟට meaning අදහස මොකක්ද ඔන්න ඔය ටික අපි මුලින්ම අවබෝධ කරගන්න. දැන් අපි බලමු මේකෙදි කොහොමද මේ වචන ටිකේ හැදිලා තියෙන්නේ කියලා. බලන්න පළවෙනියට තියෙන වචනේ sweet කියන වචනය adjective එකක්. word class එක adjective එකක් විශේෂණ පදයක්. ඒකේ තේරුම මිහිරි රසවත් කියන එක. ඊට අමතරව sweet ගෙන් අපිට ගන්න පුළුවන් noun එකක්. නාම පදයක් ගන්නත් පුළුවන්. පැණි රස තියෙන කෑමක් තියෙනවා අපි ඒකට sweet එකක් කියලා කියනවනේ. දැන් උදාහරණයක් හැටියට it is a sweet toffee කියලා කිව්වොත් it is a sweet toffee කිව්වොත් එතෙන්දි තියෙන්නේ adjective එක. හැබැයි අපි කිව්වොත් එහෙම I like sweets කියලා I like sweets. එතෙන්දි මොකද්ද තියෙන්නේ? noun එක. එතකොට adjective එකක් හරි noun එකක් හරි දෙවිදියකට sweet කියන එක පෙනී ඉන්න පුළුවන්. ඊළඟට බලන්න ඊළඟ word එක water ගේ word class දෙකක් මම ඉදිරිපත් කරලා තියෙනවා. noun එකක් හැටියට water ගත්තොත් ජලය. ඒ වගේම verb එකක් හැටියට ගත්තොත් එහෙම වතුර දමනවට අපි water කරනවා කියලා කියනවා. I drink water කියද්දී අපි බොන්නේ නාම පදේ. ජලය. water I drink water කියද්දී නාම පදේ තමයි බොන්නේ. I water my garden කියද්දී වතුර දානවා කියන අදහස් තියෙනවා ක්‍රියාපදයක් හැටියට අරගෙන. right next word එක ගන්න next word එක present ඉදිරිපත් කරනවා. verb එකක් හැටියට මේකේ තියෙන පුළුවන් present කියන එක. ඒ වගේම noun එකක් හැටියට අපිට ගත්තොත් tag කියන එක ගන්න පුළුවන්. හැබැයි අපේ ඡේදෙට උඩින් තිබ්බ වචන සෙට් එකේ presented කියලා තිබ්බේ. ඒකේ past tense එක තමයි මෙතන එදිලා තිබ්බේ. ඊළඟ word එක ගන්න teacher noun එක ගුරුවරයා. ask verb එකක් හැටියට ගන්න ask verb එකක් ක්‍රියාපදයක් අහනවා විමසනවා. old adjective විශේෂණ පදයක් පැරණි මහලු
කියන අදහස ගන්න අපි all පාවිච්චි කරනවා. next word return කරනවා කියලා කියන්නේ ආපසු එනවටත් අපි කියනවා return වෙනවා කියලා. ඒ නැත්තම් අපි බාර දෙනවට පොතක් වගේ ලයිබ්‍රරියට ආපහු බාර දෙනවට අපි return කියන එක භාවිතා කරනවා. ඒකේ past tense එකක් තියෙනවා. returned කියන එක අපිට ගන්න පුළුවන් ක්‍රියාපදය හැටියට ගත්තම returned ඒකේ past tense එක. ඊළඟට බලන්න the කියන්නේ article එක. අව්‍ය පදයක්. නිශ්චයාර්ථය අඟවන අව්‍ය පදයේ the. මම ඒක ගැන පාඩමක් ඉදිරිපත් කරලා දෙනවා. මම ඒකේ link එකක් පහලින් දානවා. ඒකත් බලන්න and to පිළිබඳ. ඊළඟ word එක happy කියන්නේ adjective එක සතුටු. adjective විශේෂණ පදයක් සතුටු කියන තේරුම ඒකේ තියෙනවා. thank verb එක ක්‍රියාපදයක් ස්තුති කරන කියන තේරුම තියෙනවා. ඔන්න ඔය විදිහට අපි මුලින්ම කරන්නේ මේ අපිට දෙන වචන ටික තියෙනවා ඡේද තුඩින් මෙන්න මේ ටික දාන්න කියලා. අන්න ඒ words ටිකේ word classes ටික මොනවද කියලා මුලින්ම බලනවා. ඒ වගේම මේ වගේ අදහස් ටිකක් සැකෙන්න අපි තේරුම් ගන්න ඕන. right. ඊළඟට මොකද්ද කරන්න කියලා මම දැන් ඊළඟට කියනවා මෙතනින් කොහොමද අපි ඊළඟ step එකට යන්නේ කියන එක ගැන. හොඳයි. ඊළඟට අපි බලමු මේ වගේ word class එකක් English sentence එකක් තුල function වෙන්නේ කොහොමද? English sentence එකක් තුල English වාක්‍යයක් තුල මේ වගේ මේ word class එකක් සහිත වචනයක් කොහොමද තියෙන්න පුළුවන් කියන එක පිළිබඳව. මම බෝඩ් එකේ පැහැදිලිව දක්වලා තියෙනවා හොඳට බලන්න. හැබැයි මතක තියාගන්න මේ function වෙන්න පුළුවන් ඔක්කොම ක්‍රමවේදයන් ටික මෙතන දාලා නැහැ. අපිට මෙවැනි ප්‍රශ්නයක් සරලව කරගන්න පුළුවන් ක්‍රම ටික විතරයි මම මෙතන යොදලා තියෙන කියන එක මතක තියාගන්න. බලන්න අපි adjective එකක් ගත්තොත් adjective නාම විශේෂණ පදයක් ගත්තොත් නාම විශේෂණ පදයක් යොදන්න පුළුවන් අවස්ථා වෙන්නේ මොනවද? නාම පදයකට පෙර නාම විශේෂණ පදයක් යොදන්න පුළුවන්. අපි ගත්තොත් එම red ball කියද්දී ball කියන්නේ නාම පදේ, නාම පදයට පෙර red කියන adjective එක විශේෂණ පදේ එදිලා තියෙනවා. ඒ විදිහට භාවිත කරන්න පුළුවන් adjective එකක්. ඊට අමතරව අව්‍ය පදයක් හා නාම පදයක් අතර භාවිත කරන්නත් පුළුවන්. අව්‍ය පද කිව්වේ ආටිකල් එකක්. ආටිකල් එකක් and the කියන ආටිකල් එකක් සහ නාම පදයක් අතර අපිට පුළුවන් adjective එකක් පාවිච්චි කරන්න. අපි ගත්තොත් red ball කියන එක අපි ගත්තොත් red ball කියද්දී ball noun එක නාම පදය. එතකොට කියන්නේ ආටිකල් එක red ball කියද්දී එතකොට නාම පදය සහ ආටිකල් එක අතර adjective එක එතන එනවා. එතකොට අන්න adjective එක කොයි විදිහට function වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු verb එක ක්‍රියාපදයක් මොන තැනද යෙදෙන්න පුළුවන් කියලා. ක්‍රියාපදයක් යොදන්න පුළුවන් මේ ඉංග්‍රීසි භාෂාවේ විශාල වාක්‍ය ප්‍රමාණයක් ගොඩනගන්නේ subject verb object හරහානේ. එතකොට අපිට ක්‍රියාපදයක් තියන්න පුළුවන් subject එකට plus කරලා. ඒ කියන්නේ කර්තෘ පදයට එකතු කරන ක්‍රියාපදේ තියන්න පුළුවන්. ඔන්න ක්‍රියාපදයක් යොදන අවස්ථාවක්. ඊට පස්සේ දැන් අපි කියෝතින් I drink water කියලා එතන තියෙන්නේ මොකද්ද? I subject එකට plus කරලා තියෙන drink කියන verb එක. ඊට අමතරව අපි යම්කිසි order එකක් කරොත් අනකිරීමක් කරොත් ඒ අනකිරීමකදී වාක්‍යයේ මුලින් අපිට තියන්න පුළුවන් ක්‍රියාපදයක්. අපි කිව්වොත් go there කියද්දී එතකොට go කියන verb එක වාක්‍යයේ මේ මුලින් තියෙනවා. ඊළඟට sit down කිව්වොත් go there sit down order එකක් මේක. order එකේ මුලින් තියන්න පුළුවන් verb එකක් ඇතියි. ඊළඟට අපි බලමු noun එකක් කියන එක කොහොමද යෙදෙන්න පුළුවන් කියලා. නාම පදයක්. නාම පදයක් යෙදෙන්න පුළුවන් එක අවස්ථාවක් තමයි විශේෂණ පදයකට පසුව. විශේෂණ පදයකට පසුව නාම පදයක් යෙදෙන්න පුළුවන්. red ball කියද්දි නේද? red කියන්නේ විශේෂණ පදය adjective එක. ඊට පස්සේ noun එකක් යෙදෙනවා. ball කියන noun එක යෙදෙනවා. ඊට පස්සේ අව්‍ය පදයකට පසුවත් අපිට noun එකක් යොදන්න පුළුවන්. ඒ කියන්නේ article එකකට පසුව noun එකක් යොදන්න පුළුවන්. ball and egg ඒ විදිහට අපිට අව්‍ය පදයකට පසුව මේ යොදන්න පුළුවන් noun එක. ඊටත් අමතරව යොදන්න පුළුවන් වාක්‍යයේ කර්තෘ හෝ කර්මය ලෙස අපිට මේ භාවිත කරන්න පුළුවන් noun එකක්. කර්තෘ ලෙස භාවිත කරනවා කියන්නේ වාක්‍ය මොකක්ද? අපි කිව්වොත් mother cooks rice කියන වාක්‍ය ගත්තොත් එතන noun එකක් ඇදලා තියෙනවා. mother කියන්නේ noun එකක්. වාක්‍ය කර්තෘ හැටියට mother ඉන්නවා. cooks rice කියන්නේ noun එකක්. rice කියන්නේ වාක්‍යයේ කර්මය ලෙස object එක ලෙසට යෙදෙන්න පුළුවන් noun එකක් කියන්නේ. ඊළඟට අපි ගමු
සබ්ජෙක්ට් එකක් හැටියට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක සබ්ජෙක්ට් එකක් හැටියට මොනවද දෙන්න පුළුවන්? සබ්ජෙක්ට් එක කර්තෘ පදයක් හැටියට නාම පදයක් දෙන්න පුළුවන්. කර්තෘ පදයක් හැටියට noun එකක් යොදන්න පුළුවන්. ඒ වගේම pronoun එකක් යොදන්නත් පුළුවන්. I, you, he, she, it, we, you, they කියන pronoun එක සර්වනාම පදයක් කර්තෘ සර්වනාම පදයක් යොදන්නත් පුළුවන්. ඊළඟට ගමු අපි ආටිකල් එකක් කොහොමද දෙන්න පුළුවන් කියන එක. ආටිකල් එක අය අපි කතා කරේ ඉස්සෙල්ලා නාම පදයකට පෙර ආටිකල් එකක් යොදන්න පුළුවන්. ball and egg කියදී අපි තියන්නේ කොහෙද නාම පදයකට පෙර ආටිකල් එකක් භාවිත කරන්නේ. ඔන්න ඔය විදිහට මේ කොටස් හැම එකක්ම එකිනෙක බැඳිලා තියෙන්නේ. මේ adjective එකක්, verb එකක්, noun එකක්, ඒ වගේම subject එකක් කොතන තියන්න පුළුවන්, article එකක් කොතන තියන්න පුළුවන් කියන එක එකිනෙක බැඳිලා තියෙන්නේ. හැම එකක්ම එකින් එකට බැඳීමකින් යුතු වෙනවා. එතකොට ඊළඟට අපි බලමු මෙන්න මේ අපි හොයාගත්ත මේ word class යොදන්න පුළුවන් function වෙන්න පුළුවන් තැන් හරහා ඒ තැන් වලට අපේ උත්තර ටික ආදේශ කරලා මේ වගේ close question එකක් නැත්නම් මේ වචන පුරවන්න තියෙන ප්‍රශ්නයක් කොහොමද අපි නිවැරදිවම කරන්න කියන එක බලමු. හොඳයි. දැන් අපි බලමු කොහොමද අපි හොයාගත්ත articles ටිකයි. ඒ වගේම verbs, nouns, ඒ වගේම subject verb object ගැන අපි ඉගෙන ගත්තා. ඒ වගේම word classes ටිකත් ඉගෙන ගත්තා. ඊට අනුව කොහොමද අපි මේ ඡේදෙට මේ words ටික දාන්නේ කියලා අපි බලමු. මගේ බෝඩ් එකේ දකුණු පස්සෙන් ඔබට පේනවා මේ words ටික ඔක්කොම තියෙනවා. ඒ වගේම මම රතු පාටින් වරහන් තුල දාලා තියෙන word class ටික මේ පැත්තේ 6ක් තියෙනවා. ප්‍රශ්න 6ක් පමණක් මේ අපි අර කතා කරන ඡේදේ 6ක් පමණක් තියෙනවා. මොකද අපිට මේ ප්‍රශ්න 6 හරියට කරගත්තොත් පළවෙනි 6 කරගත්තොත් ඊළඟ ටික ගේමක් නැතුවම කරගන්න පුළුවන් වෙන නිසා. මේ බලන්න අපි ඡේදයට යමු. Once a young man drank some water to an blank teacher. ඔන්න තිබ්බ වාක්‍ය. දැන් අපි ওই වාක්‍යයට කොහොමද මේ blank දෙක තෝරගන්නේ කියලා අපි බලමු. බලන්න මෙතන හොඳට බලන්න a young man. a young man කියන්නේ වාක්‍යයේ subject එකක්. මම ඉස්සෙල්ලා කිව්වා English language එකේ ගොඩක් වාක්‍ය ගොඩනගන්නේ කොහොමද? subject verb object මත පදනම. එහෙනම් බලන්න හොඳට young man කියන subject එක තියෙනවා නම් ඊළඟට මොකක්ද මෙතෙන්ද plus වෙන්න පුළුවන්, එකතු වෙන්න පුළුවන්, බොහෝ විට එකතු විය හැක්කේ verb එකක්. ක්‍රියාපදයක් තමයි එකතු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න අපිට මේ වචන 10ක් තියෙනවා. මේ වචන 10න් verbs තියෙන්නේ 4ක් විතරයි. presented, asked, returned, thanked කියන ක්‍රියාපද 4 පමණයි තියෙන්නේ. එතකොට අපිට පහසුවෙන් අර 10න්ම එකක් තෝරගන්නවට වඩා මේ blank එකට අපි verb එකක් කියලා තීරණය කරගත්තොත් මෙතන ඉන්නේ verb එක කියලා හරියට තීරණය කරගත්තොත් 10න් එකක් තෝරනවට වඩා අර presented, asked, returned, thanked කියන verbs 4න් එකක් නිවැරදිව අපිට තෝරලා දාන්න පුළුවන්. අන්න ඒකයි මම කියන්නේ ප්‍රශ්නෙට අනුව වාක්‍යයට අනුව හිතලා බලන්න මෙතෙන්ද සුදුසු වෙන්නේ මොන වගේ word class එකක් සහිත වචනයක්ද කියලා. එතකොට අපිට අර සම්පූර්ණ එකම අයින් කරලා මේ ප්‍රශ්නය මේ හිස්තැනට අනුව සංක්ෂිප්ත කරගන්න පුළුවන් වෙනවා. එතකොට මෙතෙන්ද එන්න ඕන මොකද්ද? verb දෙක. verb 4න් අපිට දැන් තෝරන්න තියෙන 10ම කියවින්න දෙයක් නැහැ. Once a young man blank some water. එහෙනම් මොකක්ද එන්න ඕන? presented, the asked, the returned, the thanked. presented නේද? බලන්න presented some water. present කරා වෝඩ් ටික. එහෙනම් ඔන්න අපි මෙන්න පළවෙනි blank එකට අපි පාවිච්චි කරා presented කියලා නිවැරදි ආන්සර් එක. අපි ඉදිරියට යමු. presented some water to an blank teacher. මෙතෙන් එන්න ඕන මොන වගේ word class එකක්ද? ඔයාලා හිතලා බලන්න. මම ඉස්සෙල්ලා කිව්වා. මතකද? මෙතන තියෙනවා and. ඊළඟට blank එකක් තියෙනවා. ඊළඟට තියෙනවා teacher කියලා. එහෙනම් මෙතෙන්ද මොකද්ද සුදුසු වෙන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මතක ඇති adjective එකක් පාවිච්චි කරන ආකාරය. මතකද adjective එකක් පාවිච්චි කරන ආකාරය? කොහොමද අපි adjective එකක් පාවිච්චි කරන්නේ? මම ඉස්සෙල්ලා පැහැදිලිව ඒ ගැන කිව්වා. adjective එකක් පාවිච්චි කරන්න පුළුවන් නාම පදයකට පෙර භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අව්‍ය පදයක් සහ නාම පදයක් අතර භාවිතා කරන්න පුළුවන්. මේ බලන්න teacher කියන නාම පදේ තියෙනවා noun එක. noun එකට පෙර blank එක. මෙතෙන්ද adjective එකක් වීමේ හැකියාව වැඩි නේද? ඊළඟට බලන්න මේ and කියන එක. and කියන්නේ මෙතන article එක අව්‍ය පදේ. article එක මෙතන තියෙනවා
noun එකයි article එකයි noun එකයි අතරට එන්න පුළුවන් පදයක් වෙන්නේ මොකද්ද? adjective එකක් එන්න තියෙන හැකියාව වැඩි. එහෙනම් අන්න දැන් බලන්න අර අපේ වචන සෙට් එකේ adjectives මොනවද තියෙන්නේ? adjectives 3යි තියෙන්නේ. sweet, old, happy. 10න් එකක් තෝරනවට වඩා 3න් එකක් තෝරන එක lazy. මෙතෙන් එන්න ඕන මොකද්ද? sweet, the old, happy ද කියලා අපි තීරණය කරමු. to an old teacher නැත්නම් happy teacher ඒත් නැත්නම් ඊළඟ adjective එක sweet teacher. මෙතන an තියෙන්නේ හොඳට හිතලා බලන්න නම් මෙතෙන් එන්න පුළුවන් an තියෙනවා නම් vowel sound එකක් සහිත වචනයක් විතරයි නේද? right. එතකොට අපිට පුළුවන් මෙතෙන් ගන්න adjective එක an නම් old කියන එක ගන්න පුළුවන්. මොකද මෙතන මේකේ සම්බන්ධතාවය දුක් හැදෙනවා. මෙතන o කියන vowel sound එක තියෙන නිසා an නෙමෙයි an එන එකේ හැකියාවක් තියෙනවා. අන්න හොඳට හිතලා බලන කෙනෙකුට නම් තව දෙයක් හිතන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී හොඳට හිතලා බලන කෙනෙකුට an තියනවා නම් මෙතන අනිවාර්යෙන් vowel sound එකක් සහිත වචනයක් එන්නේ කියලා හිතුවත් පොඩි මෙතන හැකියාවක් තියෙනවා. මේ ප්‍රශ්නෙට අනුව උත්තරේ තෝරා ගැනීම ලේසිය පහසුවක් ගොඩනැගෙනවා. අපි යමු ඊළඟ එක. The teacher blank his student for the blank water. ඔන්න අපිට තියෙන තුන්වෙනි ප්‍රශ්නේ. The teacher blank his student for the blank water. Right. The teacher වාක්‍යයේ subject එක. කර්තෘපදේ. The teacher වාක්‍යයේ කර්තෘපදේ. ඉස්සෙල්ලා අපි subject මොකක්ද දෙන්න පුළුවන්? verb. නේද? මෙතන object එකක් තියෙනවා student කියලා. his student කියලා. එහෙනම් මෙතෙන් එන්න පුළුවන් වඩාත් සුදුසු වෙන්නේ මොකක්ද? verb එක. එහෙනම් අර verbs අපිට හතරක් හම්බුණා. ඔයාලට මතක ඇති presented, asked, returned, thanked. ඒනිත් එකක් අපි මෙතෙන්ද ගත්තා presented කියලා. එහෙනම් මෙතෙන්ද එන්න පුළුවන් උත්තරේ තෝරන්න දැන් අපිට ලේසි. The teacher verb එක තියෙනවා his student. right. එහෙනම් මොකද්ද එන්න ඕන? වතුර දුන්නානේ. teacher එහෙනම් මොකද කරන්න පුළුවන්? thank ගන්න පුළුවන්. thank කියන verb එක අරගෙන අපි මේක සම්පූර්ණ කරනවා. ඔන්න තුනක් අපි සම්පූර්ණ කරා දැන්. presented කියන වචනේ දැන් අපිට මෙතනින් අයින් කරන්න පුළුවන්. ඒ වගේම අපිට අයින් කරන්න පුළුවන් all කියන වර්ඩ් එක. ඒ වගේම අපිට දැන් අයින් කරන්න පුළුවන් thank කියන verb එකත් අයින් කරන්න පුළුවන්. ඕන වචන තුනක්ම දැන් අයින්. අපි යමු ඊළඟ කොටසට. student මෙතනින් එන්නේ the teacher thanked his student for the blank water. දැන් අර කිව්ව කාරණා හොඳට බලන්න. මෙතන තියෙන්නේ water නාම පදයක්. නාම පදයක් නේ water කියන්නේ. එහෙනම් නාම පදයකට එන්න පුළුවන් වඩාත්ම සුදුසු මොන වගේ එකක්ද? මොන වගේ එකක් දෙන්න පුළුවන්? adjective එකක් කියන්නේ හැකියාව වැඩි නේද? article එකක් එන්නත් පුළුවන්. හැබැයි adjective එකක් කියන්නේ හැකියාවක් තියෙනවා. අන්න අපි ඕක තීරණය කරගත්තා පස්සේ අපිට පුළුවන් අන්න adjective එකක් එන්නේ. adjective එකෙන් එකක් තෝරලා දාන්න තියෙන්නේ. adjectives තුනයි තියෙන්නේ. මේ පැත්තේ sweet තියෙනවා, old තියෙනවා, happy තියෙනවා. එතනින් අපි දැන් old කියන එක අරගෙන තියෙනවා. ඒක අයින් කරලා තියෙන්නේ. එහෙනම් sweet හරි happy හරි වෙන්න ඕන. මොකක්ද වඩාත්ම සුදුසු adjective එක? අපි sweet ගමු. sweet water, happy water කියොත් ඒක වැරදි. sweet water. ඔන්න ඒක අවසන්. The young man blank to his village with a blank heart. The young man පස්සේ blank එක තියෙනවා. The young man වාක්‍යයේ කර්තෘ මෙයා young man තරුණ මිනිසා වාක්‍යයේ කර්තෘ. එහෙනම් subject verb මතකද? subject verb. එහෙනම් subject එකට පසු එන්න පුළුවන් verb එකක් නෙවෙයි. verbs හතරක් තිබ්බ presented, asked, returned, thanked. එතනින් අපි තෝරලත් අරන් තියනවා දැන් කිහිපයක්ම presented, thanked අපි අරන් තියනවා. එහෙනම් මෙතෙන්ද අපිට ගන්න පුළුවන් asked, returned දෙකෙන් එකක්. බලමු අපි නැවතත් කියලා the young man blank to his village. ගමට නම් මොකද වෙන්නේ? return to his village. ඔන්න අපි ඒකත් සම්පූර්ණ කරගන්නවා දැන් මෙතනින් return කියලා. ඔන්න එතකොට පස්වෙනි blank එක පිළිගන්නවා. ඊළඟට යන්න return to his village with the blank heart. heart කියන්නේ මොකක්ද වචනේ වර්ගය? noun එකක් නේද?
noun එකට පෙර නාම පදයකට පෙර adjective එකක් වෙන්න පුළුවන් article එකක් වෙන්න පුළුවන් article එකම එකයි තියෙන්නේ මේකේ ඒ නිසා අපි බොහෝ දුරට අපි තීරණය කරමු මෙතෙන් වඩාත් හරියන්නේ adjective එක කියලා adjectives තුනක් තිබුණා sweet old happy කියන adjectives තුනක් තිබුණා ඒ adjectives තුනෙන් අපි දැන් කිහිපයක්ම අරන් තියෙන්නේ මෙන්න මේ happy අපි අරගෙන තියෙනවා adjectives තුනෙන් happy කියන එක අපි අරගෙන නැහැ. තවත් අපි උඩින් එකක් ගත්ත old කියන adjective එක අපි ගත්ත right. එහෙනම් මෙතෙන් දෙන්න පුළුවන් මොන heart දෙන්න පුළුවන් මොන heartද happy heart කියන එක ගන්න happy අපිට මෙතෙන් ගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් එතකොට his stand 6ක් අපි සම්පූර්ණ කරලා ඉවරයි බලන්න. present tense අපි කපා ගත්ත අතරින් old කපා ගත්ත එක ගත්ත නිසා old කියන adjective එක අපි මෙතනින් අයින් කරා. ඊළඟට අපිට තියෙනවා thanks කියන එක thanks කියන verb එකත් අපි අයින් කරා ඊළඟට අපි sweet කියන එක ගමු sweet මෙතන තියෙනවා අපි sweet කියන එකත් අයින් කරමු ඊළඟට ගන්න return බලන්න return තියෙනවා return උත් අපි අයින් කරගත්ත මෙතනින් ඊළඟට happy ගන්න happyත් අපි මෙතනින් අයින් කර ගන්නවා 1 2 3 4 5 6 ඔන්න හිස්තැන් 6ට 6ක් අඩු කරගත්තා දැන් අපිට ඉතුරු ටික ඉතාමත්ම ලේසියෙන් කරන්න පුළුවන්. ඊළඟට අපි යමු 7 වෙනි blank එකට බලන්න 7 වෙනි blank එකේ තියෙනවා later the teacher blank another student. එතකොට හොඳට බලන්න මෙතන මම underline කරලා තියෙන්නේ subject එක කර්තෘ පදයේ ඉන්නවා the teacher subject එක. එහෙනම් subject එකට එකතු වෙන්න පුළුවන් subject verb object පදනම මත මෙතෙන් වඩා සුසු වෙන්නේ verb එකක් කියලා වලට තේරෙන්න ඕන. එතකොට අපි verbs හතරක් තිබ්බා හතරෙන් තුනක් අපි අරන් තියෙනවා presented written thank කියන තුනම අපි අරන් තියෙනවා එක verb එකයි ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ verb එක past tense verb එක asked කියන past tense verb එක අතීත කාල ක්‍රියාපදේ ඉතුරු වෙලා තියෙනවා අපි asked දාලා බලමු මෙතන හරියට කියලා later the teacher asked another student හරි right එහෙනම් ඔන්න asked ගත්තා මෙතෙන් asked අරගෙන අපි මෙතනින් asked කියන verb past එකක් මම මේ VP කියලා දක්වලා තිබුණේ verb past කියන එක අතීත කාල ක්‍රියාවක් අපි අයින් කරගත්තා. ඊළඟ කොටසට යමු. Another student to taste the blank. පැහැදිලිව බලන්න. The blank. දට පසු වෙන්න පුළුවන්. noun එකක් එන්න පුළුවන්. ඒ වගේම මේකට පසුව noun එකක් තියෙනවා මෙතන adjective එකක් එන්න පුළුවන් මම කියලා දුන්නා. එහෙනම් මෙතෙන්ද දැන් වඩාත් සුසු වෙන්නේ මොකක්ද එහෙනම් noun එකක් තමයි මෙතෙන්ද වඩාත්ම සුදුසු වෙන්නේ. මොනවද nouns තිබුණේ? water තිබ්බා, teacher තියෙනවා. හොඳට බලන්න. water තියෙනවා, teacher තියෙනවා. මේ දෙකම එතකොට ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු සුදුසු වෙන්නේ මොන වචනද කියලා මෙතෙන්ද. Another student to taste the blank. අර water එන්න ඕන නේද? පැහැදිලිනේ? taste කරන්න water taste කරන්න කියලා කිව්වා. taste the water. අන්න අපි ඒ ආන්සර් එකක් ওই විදිහට තෝරගත්තා. තවත් සිසුවෙකුට මේ water ටික ටෙස්ට් කරන්න කියලා කිව්වා. එයා මොකද කරේ? He spat it out. The blank said. The blank said. මොකද්ද blank එකට එන්න පුළුවන්? blank එකට එන්න පුළුවන් වෙන්නේ මොකද්ද වඩාත්ම සුසු වෙන්නේ? බලන්න said කිව්වා. මෙතන තියෙන verb එක. verb එක තියෙනවා. ක්‍රියාව තියෙනවා නම් ඊට කලින් එන්නේ subject verb object subject එකක්. එහෙනම් subject එකේ කැලලකුයි අඩු. subject එකක් හැටියට noun එකක් තියෙන්න පුළුවන්. ඒ නැත්තම් pronoun එකක් තියෙන්න පුළුවන් කියලා මම කිව්වා. බලන්න මෙතනින් අපිට එහෙනම් subject එකක් හැටියට මොකක්ද ගන්න තියෙන noun එක මොකක්ද? water තියෙනවා, teacher තියෙනවා. මොකක්ද අපි තෝරගන්නේ? එතනින්ුත් අපි water ගත්තාට වෙන එකට. එහෙනම් teacher විතරයි ඉතුරු වෙන්නේ. මෙතනින් teacher ඉන්නවා. අපි බලමු teacher දාලා මෙතෙන්ද the teacher said නිරාකරණය වෙනවා ගැටලුව. ඔන්න අපි ගත්තා the teacher said කියලා නිවැරදි ආන්සර් එක මෙතෙන්ද ඒකලා teacher අයින් කරා. දැන් තියෙන්නේ 10 වෙනි එක එකයි ඉතුරු තියෙන්නේ. ඒ කියලා එකයි ඉතුරු කියලා අන්තිම එකනේ කියලා නිකම්ම දාන්න එපා. හොඳට බලන්න අන්තිම එකක් fit වෙනවද blank එකට කියලා හොඳටම බලලා ඒකත් දාන්න. බලමු අපි යමු ඊළඟ එකට. You tasted only blank water. Only the water. noun එක තියෙන්නේ noun එකට කලින් adjective එකක් එන්න පුළුවන් article එකක් එන්න පුළුවන්
නමුත් මෙතෙන්ද එන්නේ ආටිකල් එක අතන අපිට ඉතුරු තුනා ඒක මෙතෙන්ද හරියට යනවා. ඒ නිසා අපි ද පාවිච්චි කරා. මෙන්න මේ විදිහට අපි වචන 10ම මේ ආකාරයට මේකේ සම්පූර්ණ කරලා දැම්ම. දැන් ඔන්න ප්‍රශ්නෙක ආන්සර් එක නිකම්ම ගොඩනැගිලා. හොඳයි. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් මේ විදිහට මේ ඡේදේ පුරව ගන්න ලස්සනට තර්කානුකූලව. ඔන්න එන්න අද ඉඳලා ඔයාලට සිද්ධ වෙන්නේ නිකම්ම වචන ටික දාලා ඉන්න. හොඳට මං කියපු ක්‍රමවේදයට අනුව යන්න. ඒ කරලා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුරුදු වෙන්න. එතකොට නිකම්ම ඔබට හැකියාව ලැබෙවි මෙවැනි ප්‍රශ්නයකට ලකුණු ලබා ගන්න, සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න. ඔයාලා මේ වීඩියෝ එක බලපු අය මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අමතක කරන්න එපා subscribe කරන්න අපේ channel එක. ඒ වගේම ඔයාලට පුළුවන් රසික ජයසේකරගේ Facebook හරහා හෝ ජයමග කම්කලේ මගේ Facebook page එක හරහා යම් කිසි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න. තවත් ප්‍රශ්න කරලා මෙවැනි ප්‍රශ්න වලට අවශ්‍ය අදනම දාගන්න කියන දේ ඉල්ලමින් මම ඔබෙන් සමුගන්නවා. goodbye. සාදරයෙන් පිළිගන්නවා ඉංග්‍රීසි වලට ආදරය කරන ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස කරන ඔයාලා හැමෝම. I welcome all of you. ඉතින් we are going to talk about another lesson today. තවත් පාඩමකින් අද අපි සම්බන්ධ වීමට සූදානම් වෙනවා. හොඳයි. Today our lesson is articles. අද අපේ පාඩම articles නැත්නම් අව්‍යය පද. ඉතින් ඒ පාඩමට යන්න පෙර තාමත් ඔයාලට බැරි වෙලා තියෙනවා නම් මගේ channel එක subscribe කරන්න. පහළට ගිහලා subscribe click කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට මගේ පාඩම් වල ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. හොඳයි. Today's lesson articles. Before we go to articles, අපි articles වලට යන්න කලින් English alphabet එකේ vowels and consonants මොනවද කියලා බලමු. ඔයාලා දන්නවා මේ කොටස් ටික. මම හිතන්නේ මේ පාඩම ඉතාමත්ම වැදගත් වෙනවා පාසල් දරුවන්ට. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්න කැමති අය, ඒ වගේම හරියට ඉංග්‍රීසි වලින් ලියන්න කැමති අය, වාක්‍ය ලියන්න කැමති අය හැමෝටම very important lesson එකක්. Vowels and consonants. Vowels. You know the vowels. A, E, I, O, U are vowels. Vowels වලට අමතරව ඉතුරු තියෙන අකුරු ටිකට අපි කියනවා consonants. B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Y, Z. අපි හඳුන්වනවා consonants කියලා. මම මේ කොටස් දෙකම දක්වලා තියෙනවා. ඉතින් vowels සහ consonants කොහොමද articles වලට වැදගත් වන්නේ කියලා අපි බලමු. අපි සහ an ගැන කතා කරද්දී මේ articles කියලා කිව්වේ අපි and කියන කොටස් තුනට. මම මේ තුන මෙතනින් දක්වලා තියෙනවා. සහ an ගැන කතා කරද්දී අපිට vowel sound සහ consonant sound කියන්නේ මොනවද කියන එක වැදගත් වෙනවා. අපි consonant sound එකට පෙර consonant sound එකට පෙර භාවිතා කළ යුතු වෙනවා. vowel sound එකට පෙර an භාවිතා කළ යුතු වෙනවා. Look at these examples. Book, book, a book. Here there is a consonant. මෙතන consonant එකක් තිබෙන නිසා ශබ්දයක් තිබෙන නිසා අපි භාවිතා කරනවා. A book. And there the sound is vowel sound. So we have to use and. Man, a man, egg, an egg. Boy, a boy, apple, an apple. මෙන්න මේ වචන දෙක බලන්න. මේ words දෙකේදී වෙන්නේ මොකද්ද? uniform කියද්දි ඇත්තටම තියෙන u vowel එකක්. But we can't use and there. නමුත් එතන අපිට and භාවිතා කරන්න බෑ. මොකද මේ uniform කියලා තියෙන vowel එකක් උනාට එතන තියෙන ශබ්දය ය ශබ්දය තියෙනවා. ය ශබ්දය තියෙන නිසා අපිට uniform කියන එකට and භාවිතා කරන්න බෑ. It should be a uniform. Here our කියන word එක අපි ගත්තාම our පැය. our කියන word එක ගත්තාම මේක h ශබ්ද වෙන්නේ නැහැ. It is not hour. මේක hour නෙවෙයි our. එතකොට මේ h ශබ්ද වෙන්නේ නැහැ. our කියලා ශබ්ද වෙන our කියලා කියද්දි අ ශබ්දේ තියෙන්නේ ශබ්දේ කියන්නේ vowel ශබ්දයක්. එතකොට අපි use කරන්න ඕන
an කියන ආටිකල් එක an ආව වෙන්නේ අන්න ඒකයි. ඔන්න දැන් ඊළඟට අපි යනවා and the කියන කොටස් තුනටම ඊළඟ කොටසේ ඉඳලා. මේ බලන්න මේ and පොදු වෙනවා මෙන්න මේ කොටස් දෙකට. මොකටද? පොදු වෙනවා මෙන්න මේ one thing එකක් ගැන අපි කතා කරද්දී. යම් කිසි එක් දෙයක් ගැන කතා කරද්දී, එක් දෙයක් පමණක් ගැන කතා කරද්දී අපි භාවිතා කරන්න ඕන හෝ and කියන articles දෙකෙන් එකක්. Now when we talk about a specific thing, අපි යම් කිසි specific thing එකක් ගැන කතා කරද්දී, ඒ කිව්වේ සුවිශේෂී දෙයක් ගැන කතා කරද්දී we have to use the. අපි භාවිතා කරන්න ඕනේ එතෙන්දී the කියන article එක. ඔබට පැහැදිලිද? one thing එක් දෙයක් ගැන කතා කරද්දී හෝ and use කරන්න ඕන. specific thing සුවිශේෂී දෙයක් ගැන කතා කිරීමේදී the කියන article එක භාවිතා කරන්න ඕන. one thing කියලා කිව්වේ මොකද්ද? එක් දෙයක් කිව්වේ මොකද්ද? එක් දෙයක් කියලා කිව්වේ දැන් අපි a cat කිව්වොත් එහෙම එතනින් මෙන්න මේ cat කියන එක අදහස් වෙන්නේ නැහැ. ඕන cat කියන එක අදහස් වෙනවා. But when we talk about the cat, අපි the cat කියලා කියන්නේ ඒක specific. එතනින් කියවෙන්නේ මෙන්න මේ cat කියන එක. මෙන්න මේ cat කියන එකමයි. a book කියද්දී එතනින් යම් සුවිශේෂී පොතක් අදහස් වෙන්නේ නැහැ. එතනින් මොකක් හරි පොතක් වෙන්න පුළුවන් අදහස් කරන්නේ. නමුත් අපි the book කියද්දී එතනින් යම් කිසි මෙන්න මේ book කියන එක අදහස් වෙනවා. අන්න ඒකයි මෙතන වෙනස හොඳට පැහැදිලි කරගන්න. one thing and specific thing අතර. ඊළඟට තවත් වැදගත් දෙයක් තියෙනවා. යම් දෙයක් ගැන අපි first time කියද්දී first time පළමු වතාවට යම් දෙයක් ගැන ප්‍රකාශ කරද්දී අපි හෝ and කියන ආටිකල් දෙකෙන් එකක් භාවිත කරන්න ඕන. first time කියන්නේ. නමුත් ඒ දේ ගැනම නැවත කියනවා නම් ඒ කියන්නේ second time. second time කියලා මම මෙතන දැම්මට ඒක third time, fourth time, fifth time වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනින් කිව්ව දේ ගැනම මේ මුලින් කිව්ව දේ ගැනම නැවත වතාවක් කියනවා නම් we have to use the article the. අපි the කියන article එක භාවිත කරන්න ඕන. Look at this example. I read a book. මම පොතක් කියවුවා. The book was interesting. බලන්න මෙතනින් කියවලදී I read a book කියද්දි මෙතන යම් දෙයක් ගැන first time කියවෙන නිසා book එක ගැන කියවෙන්නේ first time. පළමු වතාවට කියන නිසා we have to use the article a. අපි a කියන article එක use කරන්න ඕන. but නමුත් මෙතෙන්දී මේ පොත ගැනම නැවත වතාවක් කියන එක කියන්නේ second time එකට. මේ ගැනම නැවත වතාවක් කියනවා. එතකොට අපි භාවිතා කරන්න ඕන මොකද්ද? the book කියන එක භාවිතා කරන්න ඕන. යම් කිසි දෙයක් ගැන දෙවෙනි වතාවට කියද්දී අර කියපු දේ ගැන නැවත කියද්දී අපි the භාවිතා කරන්න ඕන. අන්න ඒක ඉතාමත්ම වැදගත් වෙනවා මේ articles a and the ගැන ඉගෙන ගන්න. ඔබට පැහැදිලි දැන් සහ and ගැන ඔන්න මම කිව්වා vowel sound එකකට පෙර and භාවිතා කරන්න ඕන. consonant sound එකකට පෙර a භාවිතා කරන්න ඕන. ඊට අමතරව යම් කිසි දෙයක් ගැන පළමු වතාවට කියනවා නම් a හෝ and ඒ දේ ගැනම නැවත කියනවා නම් the. යම් කිසි එක් දෙයක් ගැන කියනවා නම් a හෝ and ඒ වගේම සුවිශේෂී දෙයක් ගැන කියනවා නම් the භාවිතා කරන්න ඕන. බලන්න ඊළඟට මම දෙනවා only one කියන එක the භාවිතයේදී වැදගත් වෙනවා. only one කියන්නේ යම් දෙයක් එකක් පමණයි නම් තියෙන්නේ. එකක් පමණයි කියන එක අපි ගමු. sun කියද්දී ඉර කිව්වහම එතකොට එකක් පමණයි තියෙන්නේ. අන්න the sun වෙනුන අපි a sun භාවිත කරන්නේ මොකද ඒක එකක්. එකයි තියෙන්නේ sun කියන එකේ. moon කියන එකත් එහෙමයි. the moon විය යුතුයි. not a moon. a moon වෙන්න විදිහක් නැහැ. මොකද එක ඉරයි තියෙන්නේ. only one ගැන කියවෙද්දී අපි භාවිත කරන්න ඕන the කියන ආටිකල් එක බව මතක තියාගන්න. ඊළඟට අපි යමු කෙටි exercise එක. මේ බලන්න මෙතෙන්දි කියවන exercise එකෙන් මොකද්ද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න අපි ගමු a bus. බස් එක කියන එක ගමු. බස් එකේ seat කියන එකට ඔයාලා පාවිච්චි කරන්න ඕන ආටිකල් එක මොකක්ද? a and the කියන ආටිකල් එක. එතකොට අපි කියන්නේ a seat කියලා. මොකද seat කියන එක එකක් නෙවෙයි.
කිහිපයක් තියෙනවා. අන්න එතකොට අපි a seat use කරන්න ඕනේ එතන. passenger බලන්න. passenger මගිය කියන word එක බස් එකේ passenger. passengerලා එක්කෙනයිද ඉන්නේ? නැහැ. ගොඩක් ඉන්නවා. කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ නිසා a passenger අපි use කරන්න ඕනේ. හැබැයි driver ගන්න. driver කියන කෙනා බස් එකේ එක්කෙනයි ඉන්නේ. රිය පදවලේ එයා විතරයි driver එක්කනයි specific කෙනෙක්. බලන්න එතකොට අපි use කරන්න ඕන the driver කියන එක ඔබට පැහැදිලි. තව conductor කියන word එකත් එහෙමයි. the conductor වෙන්න ඕන මොකද එක්කෙනයි ඉන්නේ. බස් එකේ ගිය එක ගිය වෙන්න විදියක් නෑ. the ගිය වෙන්න ඕන අනිවාර්යයෙන්. අන්න ඒක හොඳට පැහැදිලි කරගන්න. ඊළඟට classroom කියන එක ගන්න. classroom එක ඇතුළේ තියෙන දේවල් ටික desk මොකද desk කිහිපයක් තියෙනවා classroom එක desk කිහිපයක් තියෙන්න පුළුවන්. chair වෙන්න ඕන. monitor කිහිප දෙනෙක් ඉන්නවද class එකේ? monitor කියලා කියන්නේ එක්කෙනාටයි. එතකොට අන්න අපි use කරන්න ඕන the කියන word එක එතන. ඒ වගේම බලන්න register එක the register. class එකේ තියෙන record book එක the record book වේවි. ඒ වගේම හොඳට මතක තියාගන්න මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට අනුව අපි and the කියන articles භාවිත කරන්න ඕනේ. example එකක් හැටියට ගත්තොත් අපි railway station එකක් ගන්න. පොඩි railway station එකක්. එතන platform එක එතන එකයි තියෙන්නේ. අන්න පොඩි railway station එක platform එක. අපි එතෙන්දි the platform වෙනවා. හැබැයි අපි ලොකු railway station එකක් ගත්තොත් platforms කිහිපයක් තියෙනවා. අන්න එතෙන්දි මොකක්ද වෙන්නේ? the platform කියලා පුළුවන්ද අපිට? බෑ. එතෙන්දි මොකක්ද වෙන්න ඕන? a platform වෙන්න ඕන. අන්න ඒකයි ওই දෙක අතර තියෙන වෙනස. අවස්ථාවෙන් අවස්ථාවට මේක change වෙන්න පුළුවන්. Let's go through this exercise. අපි මේ exercise එකට යමු. තාමත් වැදගත් වෙනවා. 6 7 8 9 10 11 ශ්‍රේණිවල දරුවන්ට ඒ වගේම වැඩිහිටියන් සියලු දෙනාටම ඉංග්‍රීසි කතා කරන හැම කෙනෙක්ටම මේක තාමත් වැදගත් වෙනවා. Let's go through this one. Right. Once there lived blank farmer. He had blank small tractor. One day he went in blank tractor to collect firewood. He saw blank elephant. He was afraid of blank elephant and came back. ඔන්න ඔය අපි ගමු ඒ passage එක කොහොමද අපි and the use කරන්න ඕන. Once there lived blank farm. farmer ගැන first time කියවෙන්නේ. පළමු වතාවට farmer ගැන කියවෙන්නේ. අන්න පළමු වතාවට කියවෙනවා නම් අපි use කරන්න ඕන o and. පැහැදිලි ඔබට. use කරන්න ඕන. එතකොට පළමුවෙනි වතාවට කියන නිසා o and farmer f શબ્දේ තිබෙන නිසා අපි farmer භාවිත කරනවා. Once there lived a farmer. He had blank small tractor. Small tractor එක ගැන first time නේද කියන්නේ? ඔව් first time ගැන කියද්දී and භාවිත කරනවා. මෙතන තියෙන්නේ consonant sound එකක් නිසා අපි a small tractor භාවිත කියලා use කරා. බලන්න ලස්සනට එතකොට හදන්නේ. ඊළඟ ටිකට යමු. One day he went in blank tractor to collect firewood. බලන්න මේ කිව්ව tractor එක ගැන. එකපාරක් කියවුණා. first time කියවුණා. දැන් මේ tractor එක ගැනම නැවත second time කියනවා. එතකොට අපි use කරන්න ඕන මොකක්ද article එක? the කියන article එක use කරන්න ඕන. ඔන්න ඔහොම තමයි මේක පැහැදිලි කරගන්න අපි වෙන්නේ. Next sentence. He saw blank elephant. මේ elephant ගැන කලින් මෙහෙදි කොහේ හරි කියවුණාද? නැහැ. අන්න elephant ගැන කලින් කියවුනේ නැහැ. එතකොට ho and භාවිත කරන්න ඕන. vowel sound එකක් තියෙන නිසා අපි and භාවිත කරමු මෙතෙන්. ඕන අපි and use කරා. He saw an elephant. He was afraid of blank elephant. මෙන්න අර elephant නැවත ඉන්නවා. මෙතනින් කිව්ව මෙන්න මේ elephant
නැවත මෙතන ඉන්නවා. මේ කිව්ව දේ ගැනම නැවත යූස් කරනවා. අපි කිව්වේ යම් දෙයක් ගැන ෆස්ට් ටයිම් කියනවා නම් හොයන් ඒ දේ ගැනම නැවත කියවෙනවා නම් සෙකන්ඩ් ටයිම් වෙන්න පුළුවන්, තර්ඩ් ටයිම්, ෆෝර්ත් ටයිම් ඕනම තාවක් නැවත කියවනවා නම් එතෙන්දී යූස් කරන්න ඕන ආටිකල් එක the කියන ආටිකල් එක අපි යූස් කරන්න ඕන. ඔන්න ඔහොමයි එතකොට මේ ආටිකල් සම්බන්ධ අපිට කතා කරගන්නේ වෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න අර්ථය අපි හමු වුණා. ඉතාමත්ම වැදගත් පාඩමක් පාසල් සිසුන්ට වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හැමෝටම වැදගත් පාඩමක්. අපි තවත් මේ වගේ ලස්සන ලෙසන් එකකින් නැවත හමු වෙමු. Goodbye. I warmly welcome all of you to my YouTube English channel. Spoken English දන්න සිංහලේ පාඩම් මාලාව සමගින් එකතු වෙන ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි භාෂාවේ ඉතාමත්ම වැදගත් කාලයක් වන the present continuous tense පිළිබඳව අපගේ lesson number 5 තුලින්. ඒ වගේම මේ පාඩම් මාලාව ඉතාමත්ම වැදගත් වෙනවා ව්‍යාකරණානුකූල වාක්‍ය ගොඩනගා ගැනීම සඳහා. ඒ නිසා පාසල් සිසුන්ට ඒ වගේම වැඩිහිටියන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝටම මේ පාඩම මාලාව වැදගත් වෙනවා. ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් යටින් තිබෙන subscribe button එක ඔබලා bell icon එක click කරන්න. එතකොට මේ වගේ ඉංග්‍රීසි පාඩම් ඔබට ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපේ පාඩම් මාලාව පිළිබඳව අදහස් දැක්වීමට අවශ්‍ය නම් කමෙන්ට් කරන්න ඔබට පුළුවන්. ඒ වගේම ජයමග කාන්තලේ Facebook page එක හරහා සහ රසික ජයසේකර RJ මගේ Facebook account එකෙන් ඔබට කමෙන්ට් කරන්න පුළුවන්, like කරන්න පුළුවන්, share කරන්න පුළුවන්. ඔබේ යාළුවන් අතර බෙදා ගන්න මෙම පාඩම. අද අපි කතා කරන්නේ the present continuous tense. present continuous tense කියලා කියන්නේ මේ දැන් කෙරෙමින් පවතින ක්‍රියා විස්තර කිරීම සඳහා අප භාවිතා කරන කාලය. මේ දැන් සිදු කෙරෙමින් පවතින ක්‍රියා. ඒ කියන්නේ මේ මොහොතේ මේ කතා කරන මොහොතේ අප සිදු කරමින් සිටින ක්‍රියා ප්‍රකාශ කිරීමට අපි present continuous tense එක භාවිතා කරනවා. මම දැන් ඔබට පාඩමක් උගන්වමින් සිටිනවා. ඔබ මගේ YouTube channel එක බලමින් සිටිනවා. අන්න ඒ වගේ මේ මොහොතේ සිදු කරන ක්‍රියා ඒවා කියන්න අපි present continuous tense එක භාවිතා කරනවා. present continuous tense එක කොහොමද අපි භාවිතා කරන්නේ? ඒ සඳහා තිබෙනවා ක්‍රමය. subject කර්තෘ පදයේ මුලින්ම තියන්න ඕන. කර්තෘ පදයට එකතු කරන්න ඕන am is are කියන පද වලින් සුදුසු පදය අපි තියන්න ඕන. subject එකතු කරනවා am is are වලින් සුදුසු පද. ඊට පසුව කරන ක්‍රියාව verb stem එක අපි තියනවා. verb stem එකට ing එකතු කරනවා. අන්න ඒ ආකාරයට තමයි present continuous tense එක ගොඩනගා ගැනීම. subject am is are verb stem ing කියන ක්‍රමවේදය යටතේ. මේදී අපිට සිදු වෙනවා verb stem එකට ක්‍රියා මූලයට ing එකතු කිරීමට. මේ ක්‍රියා මූලයට ing එකතු කිරීමේදී නීති රීති කිහිපයක් තිබෙනවා. අන්නේ නීති රීති ටික අප දැනගත යුතුමයි. මොකද ing එකතු කිරීමේදී අපිට නීති රීති ටික දන්නේ නැත්නම් අපි ලිවීමේ කටයුතු වලදී වැරදෙන නිසා. ඒ නිසා අපි මුලින්ම බලමු මොනවද මේ ing එකතු කිරීමේදී තිබෙන නීති රීති කියලා. මුල්ම දේ තමයි ing එකතු කිරීමේදී ක්‍රියාපද බහුතරයක් විශාල ප්‍රමාණයක් ing එකතු කිරීමේදී කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ. උදාහරණ play, playing, play play සෙල්ලම් කරනවා. playing play කිසිදු වෙනසක් නොකර ing එකතු කරනවා. drink drink බොනවා. drinking drink drinking කිසිදු වෙනසක් නොකර ing එකතු කරනවා. go යනවා. go going ing කිසිදු වෙනසක් නොකර ing එකතු කරනවා. read කියවනවා. reading reading කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ. sing singing ගීත ගායනා කරනවා කියන ක්‍රියාව. sing කිසිදු වෙනසක් නොකර ing එකතු කරනවා. නමුත් ඔබ මතක තියාගන්න යුතු කාරණාවක් තිබෙනවා. මොකක්ද? යම්කිසි ක්‍රියාවක් ඊ අකුරෙන් අවසන් වෙනවා නම් එම ක්‍රියාවට ing එකතු කිරීමේදී ඊ ඉවත් කර ing එකතු කළ යුතුයි. examples කිහිපයක් බලමු.
WRITE right ලියනවා. E අකුරෙන් අවසන් වෙන්නේ. ing එකතු කිරීමේදී E ඉවත් කර ing එකතු කළ යුතුයි. WRITING ඉවත් කර ing එකතු කරනවා. COME කා එනවා. ing එකතු කිරීමේදී COMING විය යුතුයි. ඉවත් කර ing එකතු කරනවා. TAKE take ගන්නවා. E අකුරෙන් අවසන් වෙන්නේ. එම නිසා E ඉවත් කර ing එකතු කළ යුතුයි. taking TAKING. නමුත් ඔබ මතක තියාගන්න යුතුයි. ක්‍රියාපද කිහිපයක් තිබෙනවා E අකුරෙන් අවසන් වුණා. E ඉවත් කරන්නේ නැහැ. E තියාගෙනම ing එකතු කරනවා. උදාහරණ DYE die. die කරනවා කියලා කියන්නේ. එයට ing එකතු කිරීමේදී DYEING විය යුතුයි. E තියාගෙනමයි ing එකතු කරන්නේ. SINGE singe. එම ක්‍රියාවත් එහෙමයි. E ඉවත් කරන්නේ නැහැ අපි. E තියාගෙනම ing එකතු කරනවා. SINGEING singeing. පුරුෂනවා singe කියලා කියන්නේ. ඊට පස්සේ තවත් මම දෙන්නම් තවත් නීතියක්. මොකක්ද? යම්කිසි ක්‍රියාවක් IE කියන අකුරු දෙකෙන් අවසන් වෙනවා නම් IE කියන අකුරු දෙකෙන් අවසන් වෙනවා නම් අපි මොකද කරන්නේ? IE වෙනුවට Y යොදා ing එකතු කර යුතුයි. උදාහරණ DIE die. කොහොමද අපි ing එකතු කරන්නේ? IE ඉවත් කරනවා, ඒ වෙනුවට Y යොදනවා, ing එකතු කරනවා. DYING. තවත් examples එකක් ගමු. like LIE like කියන ක්‍රියාවත් එහෙමයි. IE ඉවත් කරනවා, ඒ වෙනුවට Y යොදනවා, ing එකතු කරනවා like. ඒ වගේම යම්කිසි ක්‍රියාවක් G L M N P T වලින් අවසන් වෙනවා නම් ඒ වගේම එම අකුරට පෙර අකුර කෙටි වවල් හඬක් නම් ing එකතු කිරීමේදී අවසන් අකුර ඩබල් කර ද්විත්ව කර ing එකතු කර යුතුයි. එක්සැම්පල්ස් කීපයක් ගමු. dig G අකුරෙන් ඉවර වෙන්නේ. ඊට පෙර කෙටි වවල් හඬක් තිබෙනවා. digging වීමේදී DIGGING විය යුතුයි. dig හරනවා. ඊළඟට travel සංචාරය කරනවා. L අකුරෙන් ඉවර වෙන්නේ. L අකුරට පෙර කෙටි වවල් හඬක් තිබෙනවා. එම නිසා ing එකතු කිරීමේදී TRAVELLING විය යුතුයි. swim පිහිනනවා. M අකුරෙන් ඉවර වෙන්නේ. ඊට පෙර කෙටි වවල් හඬක් තිබෙනවා. ing එකතු කිරීමේදී double M කර ing එකතු කර යුතුයි. SWIMMING. run දුවනවා. N අකුරෙන් ඉවර වෙන්නේ. ඊට පෙර කෙටි වවල් හඬක් තිබෙනවා. ing එකතු කිරීමේදී N අකුර ඩබල් කර ing එකතු කළ යුතුයි. running RUNNING. stop නවත්තනවා. P අකුරෙන් ඉවර වෙන්නේ. P අකුරට පෙර අකුර කෙටි වවල් හඬක් තිබෙන්නේ. stopping වෙද්දී double P කර ing එකතු කළ යුතුයි. get T අකුරෙන් ඉවර වෙන්නේ. T අකුරට පෙර කෙටි වවල් හඬක් තිබෙනවා. ing එකතු කිරීමේදී GETTING විය යුතුයි. ඔන්න ඔය නීති රීති ටික අපි ing එකතු කිරීමේදී මතක තියාගන්න යුතුයි. එසේනම් ඔබ දන්නවා දැන් present continuous tense කියන්නේ මේ දැන් සිදු කරමින් පවතින ක්‍රියා අපි ප්‍රකාශ කිරීමට අපි භාවිතා කරන කාලේ එහිදී භාවිතා කරන ක්‍රමවේදය තමයි subject උක්තය මුලින් තිබ්බා. උක්තයට අනුව am is පද වලින් එකක් තිබ්බා. I නම් am. උක්තයේ ඒක වචන නම් is, he is, she is, it is, my father is, my brother is ආදී වශයෙන්. උක්තයේ බහු වචන නම් are විය යුතුයි. You are, we are, they are, boys are, girls are ආදී වශයෙන්. ඉන්පසුව ක්‍රියාමූලයේදී විය යුතුයි. ක්‍රියාමූලයට ing එකතු කළ යුතුයි. ing එකතු කිරීමේදී නීති රීති ටිකක් තිබෙනවා. එම නීති රීති ටික අනුගමනය කළ යුතුයි. අපි එක්සැම්පල් කිහිපයකට යමු. මම පොතක් කියවමින් සිටිනවා. කොහොමද අපි ওই වාක්‍ය ගොඩනගා ගන්නේ? මුලින්ම අපි උක්තය තියෙනවා. subject I.
උක්තයට අනුව am ඊසා වලින් සුදුසු පදේ තියෙනවා. am I am. කියවනවා ක්‍රියාව read. ඒකට ing එකතු කරා reading. I am reading a book. I am reading a book. අන්න වාක්‍ය ගොඩනැගුවා. තව එක්සැම්පල් එකක් ගන්න. රුවනි පාසලට යමින් සිටිනවා. කොහොමද අපි වාක්‍ය ගොඩනගා ගන්නේ? උක්තේ තියෙනවා රුවනි. රුවනිට සුදුසු am ඊසා වලින් is. රුවනි is. යන ක්‍රියාව go. ing එකතු කරනවා going. රුවනි is going to school. වාක්‍ය ගොඩනැගුවා. ඉදිරි වාක්‍ය ටික ඔබ මා සම්පූර්ණ කරගයි කියලා මම හිතනවා. ගුරුවරයා ඉංග්‍රීසි උගන්වමින් සිටිනවා. කොහොමද අපි වාක්‍ය ගොඩනගන්නේ? ගුරුවරයා the teacher is teaching English. The teacher is teaching English. වාක්‍ය ගොඩනගන්න. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා. කොහොමද අපි වාක්‍ය ගොඩනගන්නේ? We are playing cricket. තව එක්සැම්පල් එක. ඔවුන් දුවමින් සිටිනවා. They are running. ඔන්න ඔය ආකාරයට අපිට present continuous tense එක ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මේ දැන් කෙරෙමින් පවතින සිදු කරන ක්‍රියා වලට අමතරව මෙම present continuous tense එක මගින් අපි නුදුරු අනාගතයේ කිරීමට සැලසුම් කර තිබෙන ක්‍රියා ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. අපි හිතමු අපි හෙට ට්‍රිප් එකක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි ඔක්කොම plan කරලා තියෙනවා, සැලසුම් කරලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් we are going on a trip tomorrow කියලා. tomorrow කියන්නේ අනාගතය, අනාගතය හැදෙන්නේ. නමුත් එහිදී අපිට present continuous tense එක භාවිත කරන්න පුළුවන්. ඒට හේතුව මොකද්ද? අපි සියල්ල සැලසුම් කරලා තිබෙන නිසා. එසේනම් ඔන්න අපි අද හමු වුණා the present continuous tense සමගින් spoken English දන්න සිංහලෙන් ඉගෙන ගන්න. එසේනම් ඉදිරි පාඩමකදී නැවත හමු වෙන බලාපොරොත්තු අපි සමු ගන්නවා. goodbye.